යමු. right එහෙනම් නැවතත් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඔයාලා ගිය සතියේ මේ වෙනකොට මට homework එවලා තියෙන පිරිස සහ එවලා නැති පිරිස මෙතන මේකලා නම් තාම ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ගැටලුවක් නෑ. අනිත් හැමෝම මට homework ටික එවලා තියෙනවා. ඉතින් ගොඩක් සන්තෝෂයි. අද මනෝලි තිසුම් සමාධි සසින්දි මෙත්සරණී සෙනෝත් බාසුරු හිරුණ ඉමන්ක ඊළඟ හිමාල ප්‍රවීන් හිමායා සහ අනුජ මෙන්න මේ කියන සියලුම දෙනා homework ටික එවලා තියෙනවා. හරි. අර absent පිරිසක් හිටියා. ඉතින් ඒගොල්ලෝ ගිය සතියේ absent වෙලා හිටියේ. තාම මම ඒකින්ද ඒගොල්ලන්ගේ නම් ඉතින් කමක් නැහැ කියමුකෝ. හැබැයි ඔයාලටත් පුළුවන් මේක වීඩියෝ තියෙනවා. එතකොට වීඩියෝ ටික බලලා ඉවරලා ඒ ටික කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් සසින්දි ඔයා දැන් ආවෙ නැතුණාට ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. බලලා ඒ homework ටික කරන්න. සංදේශ් ගිය සතියේ ඇවිල්ලා නැහැ නේ. සංදේශ් මොකද නිකන් මේ පැමිණීම ටිකක් ගිය සතියේ මොකද වුනේ සංදේශ්? සර් පරක්කු වුණා ස්කූල් ගිහලා. රයිට් කමන්න. ඒතර අන්තිමට ගිය හරියන්නේ. අපි මොකද ගිය සතියේ ලේසි පාඩමක් කරේ. නමුත් දැන් අද ඒක නම් ඔයාලට පුළුවන් වෙයි. පොඩ්ඩ බලමු. සමහර කොටස් චුට්ට පොඩ්ඩක් තියෙනවා මතක තියාගන්න. රයිට්. එහෙනම් අපි homework ටික සාකච්ඡා කරමු. එහෙම පරක්කුණා කියලා ගමන් නැහැ. මම ක්ලාස් එකට ගන්න තු ඉන්නේ නැහනේ. ඔයාලා එහෙම හරි එන්න. ඒතර අන්තිම වෙලාවේ හරි ඒ ටික කරගන්න පුළුවන් නේ. ඒත් එකම ඔයාලා වීඩියෝ ටික පොඩ්ඩක් බලන්න. වීඩියෝ ටික බලන්න කියන්නේ මේ ක්ලාස් එකට එන්න බැරි වුණ අය නැත්නම් ලොකු chance එකක් නේද? ක්ලාස් එක කරන විදිහම ඒකම ඉතින් වීඩියෝ එකක් විදිහට බලා ගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි homework ටික කතා කරමු. ඔයාලා අඩුපාඩු බලන්න හරි වැරදි දාගන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මයින් අහන්න. අපි ඒවත් निराකරණය කරගෙන ඉස්සරහට යමු. රයිට්. එහෙනම් මෙන්න හාහා පුරා කියලා 22/4 පළවෙනි ගාන. හරි 22/4 පළවෙනි ගාන. ගාන හදන්න කලින් චුට්ටක් අපි මතක් කරගමු මෙන්න මේ සංකේත දෙකේ තේරුම. රයිට්. මෙන්න මේ සංකේතය මොකද්ද කුලකවලදී? මෙන්න මේ සංකේතය මොකද්ද කියන්නේ අපි? මේ සංකේතයෙන් කුලකවල මොකක් පිළිබඳවද කතා කරන්නේ අපි? ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද ඔයාලට තියෙන්නේ? right. මෙයා මේලේද ඡේදනයේද? මේලේද ඡේදනයේද? කියන බණ ටක් ගාලා. ඡේදනය. ඡේදනය. right. මෙයාට අපි කියන්නේ ඡේදනය. ඡේදනය කියන්නේ මොකද්ද? පොදු අවයව කියන එක. right. ගිය සතියේ අපේ දරුවෝ ටික මතක තියාගන්න. ඡේදනය කියන්නේ මොකද්ද? පොදු අවයව වලට. ඊළඟට තව සංකේතයක් තියෙනවා මෙන්න මේ විදිහට U අකුර වගේ තියෙන එකක්. ඒක අපි කුලකවලදී කියන්නේ මේලය කියලා. එතකොට මේලය කියලා කියන්නේ ඔක්කොම සියල්ලම කියන අදහස. right. සියල්ලම අර නිකන් මල් වට්ටියක් වගේනේ. හැම මලක්ම දාලා ඕකට පුරවන්න පුළුවන්. right. එතකොට ඔන්න ඔය දෙක පොඩ්ඩක් නෙමෙයි. හොඳටම මතක තියාගන්න වෙනවා. මේක 11 වසරේදී යනකම් ඉතින් O level වල යනකම් මේක ඕන වෙනවා. A level කරනකොට A level වලත් A level maths කරොත් maths වල ආපහු මේ කොටස හම්බ වෙනවා. right. එහෙනම් අපි බලමු පළවෙනි කොටස. මේක කියනවා P ඡේදනය Q කියලා. P ඡේදනය Q කියන්නේ මෙන්න මේ දෙන්නගේ පොදු ටික තමයි අහන්නේ. right. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ දෙකේම 1 තියෙනවා 6 තියෙනවා 8 තියෙනවා. එතකොට පොදු අවයව තුනක් තියෙනවා 1 6 සහ 8. right. ඔය විදිහට තමයි ඒකේ උත්තරේ එන්නේ. ඔයාලා හරි දාගන්න අඩුපාඩු කට්ටිය හදාගන්න. අපි අන්තිමටම බලමු කාගේද ඔක්කොම හරි කියලා. right. එතකොට මේකේ තේරුම P හා Q වල පොදු අවයව. P හා Q වල පොදු අවයව. පොදු අවයව කියන්නේ දෙකේම තියෙන ඒවා. ඊළඟට P මේලය R. මොකද මේලය එතන sorry ඡේදනය. දැන් බලන්න ඕනේ මොකද්ද P වලයි R වලයි right. P වලයි R වලයි පොදු කොටස. එතකොට මෙන්න P මෙන්න R ඔය දෙකේ පොදු ඒවා තමයි බලන්න ඕනේ. මොනවද මේ බලන්න? 10 දෙකේම තියෙනවා. ඊළඟට 3 ඉලක්කම තියෙනවා. ඔච්චරයි දෙකේම තියෙන. එහෙනම් උත්තරේ 3 සහ 10. 3 සහ 10. right. හදාගන්න ඒවා හදාගන්න. තුන්වෙනි එක Q ඡේදනය R. තුන්වෙනි එක Q ඡේදනය R. Q ඡේදනය R කියන්නේ මෙන්න Q කියන කුලකය මෙන්න R කියන කුලකය ඔය දෙකේම තියෙන පොදු ඒවා අපි බලමු.
මේ දෙකෙන් පොදුවේ මොනවද තියෙන්නේ බලන්න. මොනවද තියෙන්නේ? පොදු අවයව එකක්වත් නැහැ. එකක්වත් නැහැ. එකක්වත් නැත්නම් අපි මොකද කරන්නේ? ඉරක් ගහනවද මෙහෙම? අභිශූන්‍ය කුලකය. ඒකට අපි කියනවා අභිශූන්‍ය කුලකය. මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි හිස් සංගල වරහණක් දානවා. right? හිස් සංගල වරහණක් දානවා. එතකොට මතක තියාගන්න ඉමන්ක මෙන්න මේ අවයව මොනවත් නැති ඒවට අපි විශේෂ නමක් කිව්වා අභිශූන්‍ය කුලකය කියලා. අභිශූන්‍ය කුලකය. ඔන්න ඒක මතක තියාගන්න. අවයව මොනවත් නැත්තම් හිස් එකක් තියෙනවා නම් අපි කියන්නේ අභිශූන්‍ය කුලකය. right 4 p මේලය q මොකක්ද මේ ඒකේ තේරුම මේලය කියන එකේ තේරුම මේලය සියල්ලම. කොහොනිත් අය මේලය කියන්නේ සියල්ලම එහෙනම් සියල්ලම ලියන්න ඕනේ කාගේද p වලයි q වලයි මෙන්න p මෙන්න q මෙන්න මේ මම රවුම් කරපු දෙකේ right මෙන්න මේ රවුම් කරන කුලක දෙකේ තියෙන අවයව ඔක්කොම ටික ලියන්න තමයි තියෙන්නේ. right අපි එහෙනම් ලියමු මම අඩු එකකින් ඉඳන් වැඩි එක ලියන්නම් ඒක වෙනස් වුණා කියලා වැරදි නෑ. එක ගත්ත හැකි 3 6 7 8 10 13. මේකේ 6 දෙපාරක් තියෙනවා මේ 6 දෙපාරක් තියෙනවා 8 දෙපාරක් තියෙනවා. ඒක දෙපාර තිබ්බා කියලා ඒක දෙපාරම ලියන්නේ නෑ. එක පාරක් ලිව්වා නම් හොඳටම ඇති. right ඔන්න ওই විදිහට තමයි ඔය කුලක එන්නේ. හරි අපි යමු ඊළඟට පොඩ්ඩක් ඉන්න right ඊළඟට පස්වෙනි ගාන 5 පස්වෙනි ගානේ කියනවා p මේලය r p මේලය r ඒ කියන්නේ මොකද්ද p වලයි r වලයි පොදු අවයව right එහෙනම් අපි බලමු p කියන කුලකය මෙන්න මේ තියෙන්නේ p r කියන්නේ මෙන්න මෙයා මේ දෙකේ තියෙන සියලුම අවයව ටික තමයි අපි ලියන්නේ right සියලු අවයව එහෙනම් අපි ලියමු p වලයි r වලයි තියෙන ඒවා එක තියෙනවා 2 3 6 8 9 10 12 13 right ওই විදිහට අපිට ලියන්න පුළුවන්. ওই විදිහට ලියලා තියෙනවා නම් ඔයාලා හරි දාගන්න. right ඔයාලා හරි දාගන්න අනිත් කට්ටිය අඩුපාඩු ටික නම් හදා ගන්න ඕනේ. නිකම්ම ඉන්න එපා. right අඩුපාඩු ටික හදාගන්න. මේක ඔයාලා ගැම්මෙන් කරන්න ඕන එකක් ඈ. නිකන් ඔයාලා නිකන් අම්මලා තාත්තලා අනේ ඵලයන් පුදු පාන්ති තියනවා නේද? එහෙම තල්ලු කර කර එහෙම යවන කට්ටිය වැඩක් නැහැ ඊට වඩා හොඳයි. අනේ අම්මේ වගේ සල්ලි තියාගන්න මම පාන්ති යන්න නැතුව ඉන්නම් අපරාධ කියලා ඉන්න. ඔයාලා එන්න ඕනේ මෙතන ආසාවෙන් කරන කට්ටිය තමයි ඉන්න ඕනේ. right? ගණන් බැරි වුණාට කමක් නැහැ. තේරෙන්නේ නැති වුණාට කමක් නැහැ. හැබැයි ආසාවක් තියෙනවා නම් අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මොකද දැන් මේ ගණන් හදනකොට බැරි ගණන් ටික වඩා අල්ල ගන්න පුළුවන්. මං කියලා දෙනවනේ. ඒතකොට ඒවා අපව හදන්න. right ආසාව තියෙන්න ඕනේ. ගණන් හදන්න ඕනේ. right හදන කට්ටියත් එක්ක තමයි ඉතින් අපිට මේ ගමන යන්න පුළුවන්. බැරි කට්ටියත් එක්ක ඉතින් අපරාධයි. ඊට වඩා හොඳයි නේද? සල්ලි ටිකක් තියාගෙන ගෙදරලා ඉන්න එක. right මෙන්න මෙයා q මේලය r q මේලය r කියන්නේ q වලයි r වලයි අපි අවයව ටික අරගත්තොත් මෙන්න මේක ගත්තොත් ඔය ඔක්කොම ටික ලියන්න ඕනේ. එහෙනම් අපි ලියමු එක ගන්න පුළුවන් දෙක පුළුවන් තුන පුළුවන් 6 තියෙනවා 7 තියෙනවා 8 තියෙනවා 9 තියෙනවා 10 තියෙනවා 12 තියෙනවා. right මෙන්න පළවෙනි ගානේ කොටස් 6 right ඔන්න පළවෙනි ගානේ කොටස් 6 මට අත උස්සන්න බලන්න මේ ටික ඔක්කොම කරපු අය මේ ටික ඔක්කොම හරි අය අත උස්සන්න බලන්න ඇත්තටම හිතට අවංකව right මනෝලි හදලා තියෙනවා බාසුරු හදලා තියෙනවා ඊළඟට තිසුම් හදලා තියෙනවා ප්‍රවීන් සසින්දි සෙනෝත් සමාධි මෙත්සරණි ඊළඟට අනුජ right නම දෙනෙක් හදලා තියෙනවා ගොඩක් හොඳයි අනිත් අය දෙනා ඉක්මනට හදාගමු මම දැක්ක මේකලා මට හෝම්වර්ක් ටික එව්වේ නැහැ මොකද උනේ හෝම්වර්ක් ටික මම මේ කවුරු හරි අද ක්ලාස් එකෙන් අයින් කරන්න බලා ඉන්නේ මේකලා හෝම්වර්ක් ටික කෝ right බලමු
right එහෙනම් අනිත් කට ඉක්මනට හදාගන්න දැන් මේක මේවන වරද්දන්න එපා මේකලා දැන් හෝම්වර්ක් ටික නෑ නේද ඔයද ක්ලාස් එක ඉවර වෙනකන් හිටියේ එදා ක්ලාස් එක ඉවර වෙනකන් හිටියේ නේද නෑ සර් එදා හිටියේ නෑ ඊට කලින් දවසේ හිටියා එදා මට ඉන්න බැරි වුණා. ඔය එදා ගිසති ක්ලාස් එකට ආවනේ ඔව් ආවා ඊට පස්සේ ටික වෙලාවකින් විනාඩි 5ක් විතර ඇතුළත මං ආයෙ කට් වුණා ආයෙ එන්න බැරුව තිබුණා. ඔය ඊට පස්සේ වීඩියෝ එක දැක්කේ නැද්ද වීඩියෝ එක බැලුවේ නැත්නම් තාම මොකද්ද සර්? වීඩියෝ එක බැලුවේ නැද්ද දෝනේ වීඩියෝ එකක් මම දාලා තිබ්බා ඒක බැලුවේ නෑ නැත්නම් සර්. නෑ බැරි වුණා. අනේ ඉතින් බලන්න ඉතින් හරි දැන් ඉතින් කාර්මික දෝෂයකින්ද තාක්ෂණික දෝෂයකින්ද ඉතින් පොඩි එක්ස්කියුස් එකක් දෙනවා විනාඩි 5ක් විතර වගේ හිටිය මට මතක නෑ රයිට් එහෙම වුණාම ඒ හෝම්වර්ක් ටික චුට්ටක් බලන්න හරි හෝම්වර්ක් ටික බලලා ඉවර වෙලා මම මේ වීඩියෝ එක බලලා ඉවරලා මේ ටිකට ජොයින් වෙන්න හරි කමක් නෑ දැන් අදට පොඩ්ඩක් දෙන්නම්කෝ රයිට් එහෙනම් අපි ඊළඟ ගාන ලෑස්ති වෙමු රයිට් අපි බලමු එහෙනම් මෙන්න මේක කොහොමද වෙන්නේ කියලා රයිට් මේ ගාන කොහොමද කරන්න කියලා අපි බලමු මේකෙදි කියනවා 1 සිට 12 තෙක් ගණන සංඛ්‍යා කියන්නේ අපි ගණන් කරන්න භාවිතා කරන ඉලක්කන්නේ එව්වා එහෙනම් අපි ගණන සංඛ්‍යා වලට එහෙනම් අපි ලියනවා මොනවද 1 සිට 12 තෙක් කියද්දි එකත් අයිති වෙනවා 12ත් අයිති වෙනවා එහෙනම් 1 2 3 4 5 6 7 8 9 10 11 12 ওই විදිහට හෝම් මේ ටික ලියන්න ඕන. ඊළඟට 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. ඒතකොට ප්‍රථමක සංඛ්‍යා කියන්නේ අපි දන්නවා සාධක දෙකක් විතරක් තියෙන යුවනේ. ඒ කියන්නේ 2 3 5 7 එච්චර. C කියන්නේ 12 සාධක. 12 සාධක කියලා කියන්නේ ඉතුරු නැතුව බෙදන්න පුළුවන් ඉලක්කම් වලට. 1 පුළුවන් 2කින් බෙදනවා 12 12 3ෙන් බෙදනවා 12 4ෙන් බෙදනවා 12ට 6 ගොඩවල් තියෙනවා 12ට 12 ගොඩවල් තියෙනවා. ඕක තමයි පළවෙනි කොටසෙන් අහන්නේ. මොකද්ද? ඉහත එක් එක් කුලකය අවයව සහිතව ලියන්න කියලා. right? ඉහත එක් එක් කුලකය අවයව සහිතව ලියන්න කියනවා. එහෙනම් දැන් අපිට තියෙන්නේ මොකද්ද? ඔය ටික ඔන්න ඔය කියන කුලක වලට වෙන් කරන්න ඕනේ. right? ඔය ටික ඔය කියන කුලක වලට වෙන් කරන්න ඕනේ. එහෙනම් අපි මේ ටික වෙන් කරලා ලියමු. right? එහෙනම් මම ලියන්නම් මට පොඩ්ඩක් විනාඩියක් දෙන්න අනිත් අය මෙන්න මේ ටික හදා ගන්න ඔය කුලක ටික ලියා ගන්න සමහර කට්ටිය සාධක වලදී එකක් දෙකක් අඩුපාඩු කරලා ලියලා ඇති ප්‍රථමක සංඛ්‍යා සමාලාවට මතක නැතුව ඇති රයිට් හදා ගන්න ඊළඟට බලමු ඉතුරු ටික රයිට් මට විනාඩියක් මම මයික් එක පොඩ්ඩක් මියුට් කරනවා
right එහෙනම් අපි බලමු දැන් මෙන්න මේ ටිකේ අවයව ලියලා ඉවරයි හරි එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්න කියලා right පළවෙනි එක කියනවා මොකද්ද A ඡේදනය B එතකොට මේ ලකුණේ තේරුම් මතක තියාගන්න ඡේදනය කියන්නේ පොදු අවයව ඊළඟට මෙන්න මේ මේලය කියලා කියන්නේ මේ U අකුර වගේ උඩට වෙලා තියෙන එක තමයි සියලු අවයව right ඔය විදිහටයි එන්නේ එහෙනම් අපි බලමු A වලයි B වලයි පොදු අවයව බලන්න හොඳට මෙන්න A කියන කුලකය මෙන්න B කියන කුලකය ඔය දෙකේ තියෙන පොදු අවයව මොනවද කියලා බලන්න. right ඔයාලට පේනවා මොනවද පොදු අවයව? දෙක තියෙනවා, තුන තියෙනවා, තව හත තියෙනවා, පහ තියෙනවා. right ඔන්න ඔය ටික පොදු අවයව. A වලයි B වලයි පොදු අවයව තමයි ඔන්න ඔය ටික. එහෙනම් මට ලියන්න පුළුවන් 2 3 5 7 right ඔය විදිහට මට ඒක ලියන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කොටස කියනවා A ඡේදනයේ C. A ඡේදනයේ C කියන්නේ A වලයි C වලයි පොදු අවයව. A වලයි C වලයි පොදු අවයව. right. එහෙනම් අපි බලමු A වලයි C වලයි පොදු අවයව මොනවද කියලා. මම ඒක දුඹුරු පාටින් වගේ ලකුණු කරන්න. දැන් බලන්න A වලයි C මෙතන එක තියෙනවා, මෙතන එක තියෙනවා. 2 2 3 3 4 4 ආයෙ ගන්න පුළුවන්, 6 ගන්න පුළුවන්, 12 ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය මම දුඹුරු පාටින් ලකුණු කරපු ඒවා A වලක් තියෙනවා C වලක් තියෙනවා. A වලක් තියෙනවා C වලක් තියෙනවා. එහෙනම් ඔය ටික ගන්න පුළුවන්. මොනවද එහෙනම් 1 2 3 4 6 12. right එහෙනම් අපි උත්තරේ ලියමු 1 2 3 4 6 12. right ඔන්න ඔය ටික අපිට ගන්න පුළුවන්. right ඊළඟට කියනවා B ඡේදනයේ C. B ඡේදනයේ C කියන්නේ B වලයි C වලයි දෙකේම තියෙන ඒවා. මම ඒක කොළ පාටින් පෙන්නන්නම්. B වලයි C වලයි මේ දෙක තියෙනවා, තුන තියෙනවා, එච්චර. නේද? B වලයි C වලයි දෙකේම තියෙන්නේ 2යි 3යි විතරයි. එහෙනම් මට ඒක ලියන්න වෙන්නේ 2 සහ 3 විතරයි. 2 ගන්න පුළුවන්, 3 ගන්න පුළුවන්. right ඊළඟට A මේලය මේ මේලය කියන්නේ සියලු අවයව. සියලු අවයව මේලය කියන්නේ සියලු අවයව right එහෙනම් මේකේ A වලයි B වලයි තියෙන සියලුම අවයව ටික ලියන්න ඕනේ. එතකොට A වලයි B වලයි තියෙන සියලුම අවයව ලියනවා කියන්නේ ඉස්සලා A වල ටික ලියන්නම්කෝ 1 2 3 4 5 6 ඔය විදිහට 8 9 10 11 12 ඔන්න A වල ටික ලිව්වා. ඊළඟට දැන් B ලියන්න ඕනේ. දැන් B වල තියෙනවා 2 දෙක ලියලා තියෙන හින්දා මම ආයෙ දෙක ලියන්නේ නැහැ. ඊළඟට 3 ඒක ලියලා තියෙන හින්දා ආයෙ ලියන්නේ නැහැ. ඊළඟට 5 ඒකත් ලියලා තියෙන්නේ. 7 ඒකත් ලියලා තියෙන්නේ. එහෙනම් ඔච්චරයි උත්තරේ. ඊළඟට A මේලය C. A මේලය C කියන්නේ මොකක්ද එහෙනම්? A වල අවයව ඔක්කොම ලියන්නත් ඕනේ. C වල අවයව ටික ලියන්නත් ඕනේ. මම මුලින් A ලියන්නම්. 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඔය මම ලිව්වේ A වල අවයව. මෙයාගේ අවයව ටික. මේ තියෙන්නේ. මේක තමයි ලිව්වේ. ඊළඟට ලියන්න ඕනේ C වල අවයව. C කියන්නේ මේ කුලකයනේ. මම රතු පාටින් පෙන්වන කුලකය තමයි C. එතකොට මෙයාගේ අවයව ලියද්දි දරුවනේ මේ 1 ලියලා තියෙන්නේ. ඒක ලියන්නේ නැහැ. 2 ලියලා තියෙන්නේ. ඒක ලියන්නේත් නැහැ. 3 ඒකත් ලියලා. 4 ඒකත් ලියලා. 6 ඒකත් ලියලා. 12 ඒකත් ලියලා. එහෙනම් ওই ටික ඔක්කොම ලියලා තියෙන හින්දා ආයෙ ලියන්නේ නැහැ. right දැන් මම B වලයි C වලයි අවයව ටික ලියන්න යන්නේ. ඉස්සලා මම B කුලකේ ලියන්නම්. right දැන් මම මේ දෙක මෙන්න මම ඒක ඔයාලට පෙන්නන්නම් green වලින් කොටු කරලා මේ දෙකේ තියෙන ඔය දෙකේ තියෙන සියලුම අවයව ටික ලියන්න යන්නේ. සියලු අවයව. right එහෙනම් මට 2 ලියන්න පුළුවන් 3 ලියන්න පුළුවන් 5 ලියන්න පුළුවන් 7 ලියන්න පුළුවන්. ඔය මම දැන් ලිව්වේ B කියන කුලකය. මට අර එක දිගට ලියන්න පැටලි කියලා මම ඉස්සලා B ලිව්වා. දැන් මම C ලියනවා. 1 ලියන්න පුළුවන් ඊළඟට 2 නේ ලියලා තියෙන හින්දා ලියන්නේ නැහැ. ඊළඟට 3 ඒක ලියලා තියෙන හින්දා ලියන්නේ නැහැ. 4 පුළුවන් 6 පුළුවන් 12 පුළුවන්. right එහෙනම් මෙන්න මේ දෙකේ තියෙන ඔක්කොම ටික තමයි මේ. මේක පස්සේ ඕනනම් පිළිවෙට ලිව්වට කමක් නැහැ. පුළුවන් නම් එකපාරම පිළිවෙට ලිව්වොත් ගොඩක් හොඳයි. right දෙවෙනි ගාන මුළු ගානම හරියයි අත උස්සන්න බලන්න. මුළු ගානම හරියයි.
සෙනෝත් හරි සමාධි හරි තිසුම්ගේ හරි මනෝලි සසින්දි මෙත්සරණි අනුජ අම්මේ 7 දෙනයි ප්‍රවීන් ඉන්නවා 8 දෙනෙක් හරි 8 දෙනෙක් හරි කියන්නේ භාගයට භාගයයි හදලා තියෙනවා බාසුරුගෙත් හරි right අනිත් ඉක්මනට හදාගන්න මම දන්නවා ඔයාලා මෙන්න මේකේ අර සාධක එහෙම ලියනකොට ඔන්න ඔය තැන් වලින් තමයි ටිකක් වරද්දන්න ඇත්තේ හදාගන්නකො ඉක්මනට දැන් මම ගා උත්තර දෙනවා මම මේකයි මේ එක්කෙනෙක් දෙන්නේ මේ තනින් තන බැලුවේ right දැන් මොනෝලි එහෙම ලස්සනට පිළිවෙලට වැඩේ කරලා තියෙනවා කොළ 8ක් විතර ලියලා තියෙනවා මොනෝලිත් නේද right අනිත් පැත්ත හොඳයි මම එකක් දෙකක් බැලුවේ right ඔය තියෙන්නේ මේවා පිළිවෙලට හදලා ලියන්න එතකොට හරි right එහෙනම් අපි යමු ඊළඟ ගානට ඔන්න දෙවෙනි ගානත් ඉවරයි අපි යනවා තුන්වෙනි එකට. ඒ කියන්නේ මේ අභ්‍යාස මාලාවේ අවසාන ගාන ගණන් 3යි එකේ දීලා තියෙන්නේ අනිවාර්යෙන් මතක තියාගන්න කුලක ගානක් වලට එනවම තමයි. right? ඉතින් ඒ කුලක ගාන එන එක අනිවාර්යෙන්ම ලකුණු ටික ගන්න try එකක් දෙන්න. ආපු නැති කට්ටිය හොඳට බලා ගන්න. හරි? ඔය ලොකු chance එකක් තියෙන්නේ මේ ගණන් මම ඔක්කොම හදනවනේ. right. මට කියන්න බලන්න ගිය සතිය ආපු අය මෙන්න මේ වෘත්ත දෙකක් ඇඳලා වෘත්ත දෙක කැපෙන විදිහට ඇඳලා තියෙනවා. ඇයි ඒ? පොදු සාධක තියෙනවා. පොදු ඒවා තියෙනවා. පොදු ඒවට අපි නමක් කිව්වා. මොකද්ද කිව්වේ? ඡේදනය. පොදු ඒවට අපි කියනවා ඡේදනය කියලා. right? එතකොට මට කියන්න බලන්න වෙන එකනේ. A වලයි B වලයි ඡේදනයට අදාළ අවයව මොනවද? A වලයි B වලයි ඡේදනයට අදාළ අවයව 3 5 7 3 5 7 right good හොඳයි මට අනිත් පැත්ත උත්තර දෙන්න අද කොල්ලන්ගේ කටහඬ ඇහෙන්නෙම නෑ හරි දැන් මේ බලන්නකෝ A කියද්දි මොකද්ද A තමයි දෙන්නේ මේ තියෙන්නේ A කියද්දි මෙන්න මේ රවුම ඇතුලේ තියෙන අවයව ඔක්කොම ටික ලියන්න ඕනේ මෙන්න මේ ඔක්කොම එතකොට මොනවද තියෙන්නේ 2 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා 7 තියෙනවා 9 තියෙනවා හරි ඔන්න A ඔහොමයි A කියන කුලක එන්නේ ඊළඟට B කියද්දි මොකද්ද ගන්නෙ අපි 1 3 4 5 7 8 right good මෙන්න මේ රවුමම ගන්නවා B කියද්දි මේ රවුමම ගන්නවා ඒ රවුමේ තියෙන ඔක්කොම ටික තමයි ලියන්න ඕනේ මෙයා තමයි B එතකොට 1 3 4 5 7 8 ඔන්න B right ඊළඟට මට කියන්න බලන්න හිමායා මොකද්ද දෝනි මේකේ මේලය A වලයි B වලයි මේලය තුන්වෙනි එක කොහොමද කියන්නේ මේලය කියන්න බලන්න මේලය කියන්නේ තිසුම් මොකද්ද තිසුම් මේලය කියන්නේ තිසුම් මේලය කියන්නේ මොකද්ද මේලය සියලුම එව්වා right එහෙනම් A වලයි B වලයි සියලුම එව්වා බලන්න මොකද කරන්න ඕනේ ඔය රවුන්ඩ් දෙකේ ඇතුලේ තියෙන ඔක්කොම ටික ලියන්න ඕනේ රවුන්ඩ් දෙක ඇතුලේ තියෙන ඔක්කොම ටික සියලු අවයව ලියන්න ඕනේ එහෙනම් A 2 3 5 7 9 ඔන්න A ඇතුලේ තියෙන ඒවා ලිව්වා දැන් B ඇතුලේ ඒවා තියෙන ඒවා ලියනවා 1 ලිව්වා 4 ලිව්වා 8 ලියනවා අර 3යි 5යි 7යි ලියලා තියෙන හින්දා ලියන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඡේදනය කියන එක නම් අපි දන්නවා මෙන්න මේ මැද තියෙන්නේ ඡේදනය. right මේ පොදු කොටසට අපි කියනවා ඡේදනය කියලා. ඉලක්කම් ටික පේන්නේ නැතුව ගියානේ. right එහෙනම් ඡේදනයට ඔය මැද තියෙන ටික තමයි ලියන්නේ. right මෙන්න මේ ටික. ඔය තියෙන්නේ. ඒකේ තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා 7 තියෙනවා right hands up කරන බලන්න මේ ඔක්කොම හරි අය
right තිසුම් හදලා තියෙනවා තිසුම් අත උස්සම් හිටිය කලින් ඉඳන් දැන් හරිනේ right ප්‍රවීන් හදලා තියෙනවා සෙනෝත් බාසුරු සසින්දි සමාධි මෙත්සරණි මනෝලි අනුජ තිසුම් ඉමන්ක right very good එතකොට ඒක වැරදිලා තියෙනවා හිමාල හිමායා මේකලා සන්දලි සංදේශ දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා නැහැනේ right ඉක්මනට හදා ගන්න බලන්න right අපි යමු ඊළඟ ගානට හරිනේ right ඔන්න ඔය අභ්‍යාස මාලාවත් ඉවරයි බලන්න කුලකවල ගොඩාක් ලේසි ඊළඟට අපි බලමු අපි අර ඩෑෂ් එකක් ගැන කිව්වා අනුපූරක කුලකය ගැන අන්න ඒක බලමු එතකොට මම හිතන්නේ කුලක පාඩම ඉවරයි ඔව් කුලක පාඩම ඉවරයි right අපි නම් ටක් ගාලා ඒකත් බලමු නම් වගේක් තියෙනවා නිකන් කියෝ ගන්නත් බැරි ටිකක් right මෙන්න ගාන right සකින්දු අම්මෝ නේද කියවන්නම් ඕනේ right දැන් මේක a dash කියන්නේ මොකක්ද කියන බලන්න a dash කියද්දි ඒ හැර ඉතිරි a හැර ඉතිරි ටික කාගේ ඉතිරි ටිකද දෝනි කාගේ ඉතිරි ටිකද ඒවල a හැර ඉතුරු ටික කියද්දි කාගේ ඉතුරු ටිකද ගන්නෙ සර්ව අන්න very good සර්වත්‍ර කුලකයේ ඉතුරු ටික තමයි ගන්නෙ හරි එහෙනම් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා එහෙනම් මෙන්න මේ දෙන්න a dash කියද්දි a හැර එහෙනම් මෙන්න මේ සර්වත්‍ර කුලකයේ තමයි අපි ගන්නෙ මොකද මෙයා තමයි කුලකවල ප්‍රධාන එක්කෙනා ලොක්කා එතකොට පළවෙනි එකේ උත්තරේ එන්නේ හොඳට බලා ගන්න හරි උත්තරේ ලියා ගන්න එක නෙමෙයි මට ඕනේ මේ උත්තරේ ගන්න එක එතකොට මේ සර්වත්‍ර කුලකේ ඉන්නවනේ මේ කවුද මේ පැටලුනොත් එහෙම ඉවරයි වෙන වෙන නම් කියෙවිද දන්නේ නැහැ රයිට් සකින්දු ඉන්නවනේ සකින්දුව කපලා දානවා සර්වත්‍ර කුලකේ ඊළඟට ඉන්නවනේ පවින්දු පවින්දුත් කපනවා එතකොට a කියන කුලකේ අයින් කරා ඉතුරු ටික තමයි a dash කියන්නේ එහෙනම් මොකද ලියන්න තියෙන්නේ රවින්දු ඊළඟට සනිදු ඊළඟට මොකද නිතින්දු බුදු අම්මේ මන්ද නමුදු දූලා ටිකක් නේ නිතින්දු පටලන්නමයි දෙන්නේ ඕවා right ඔය ටික තමයි ලියන්නේ ගණන් ගන්න එපා මගේ අකුරු ටික මුතු කැට වගේ ඔයාලා ඒවට ඉරිසියා කරන්න එහෙම එපා right හරි එහෙනම් අපි බලමු ඊළඟ ගණ කොහොමද කියලා b dash කියන්නේ මොකක්ද එනවා අපේ කොල්ල කියන්නේ බලන්න b dash කියන්නේ කටහඬ අවදි කරන්න ගන්න මම නිදිමතයි වගේ අපේ කොල්ලන්ගේ සද්ද නැහැ කියලා නම් කියන්න කලින් කියන්න බලන්න කොල්ලන්ගෙන් ගාන නේද කොල්ල ටික උත්තර දෙමු බාසුරු මේ උත්තර දෙන්නේ නැහැ කොල්ල ඔයාවත් තමයි ඉන්න වෙන්නේ මොකද බාසුරු b dash කියන්නේ B හැර right good අනුජ b හැර ඉතුරු ටික b කියන කුලකේ එහෙනම් b කියන කුලකයේ මේ තියෙන්නේ මෙන්න මෙයා එහෙනම් අර සර්වත්‍ර කුලකයේ ඔය නන් ටික කපලා දානවා කවුද රවින්දු කපනවා සනිදු කපනවා නිතින්දු කපනවා ඉතුරු වෙනවා ඉතුරු දෙන්න කවුද එහෙනම් b dash සකින්දු ඉතුරුනා කවුදනේ මේවා ගණන් නම් දාන්නේ පවින්දු ඉතුරුනා right ඔන්න දෙවෙනි එකේ උත්තරේ හරි ඔන්න දෙවෙනි එකේ උත්තරේ ඊළඟ එක තුන්වෙනි එක මොකද්ද c dash
හරි. එහෙනම් C dash බලන්න. අපි මොකද කරන්න ඕනේ? C dash බලන්න කියන්න බලන්න. C හැර දරවන්න කුලක අනිත් ඒවා. අන්න හරි. අන්න වචනේ. එහෙනම් මේ C හැර සර්වත්‍ර කුලකයේ ඉතුරු ටික. හරි. එහෙනම් අපි සර්වත්‍ර කුලකයේ ඉතුරු ටික ගද්දී අර කිව්වා වගේ C ටික කපලා දාමු right? සකිඳු කපනවා, සකිඳු කැපුවා, සනිදුත් කැපුවා, පවිඳුත් කැපුවා. ඉතුරු වෙන්නේ කවුද? එහෙනම් C dash ට රවිඳු ඉතුරු වුණා. ඊළඟට නිතිඳු ඉතුරු වුණා. හරි ඔන්න ඔහමයි එන්නේ. C හැර ඉතුරු ටික කියද්දි මතක තියාගන්න ඔයාලා සර්වත්‍ර කුලක කියන වචනේ අතින් දාලා කියන්න. right. එතනින් එහා නම් ලේසි. හතරවෙනි ප්‍රශ්නය A ඡේදනය C A වලයි C වලයි පොදු දෙන්න හොයාගමු. A වලයි C වලයි පොදු දෙන්න කවුද? සකිඳු ඉන්නවා. තව පවිඳු ඉන්නවා. right ඔන්න යා. පස්වෙනි එක A වලයි B වලයි පොදු අවයව. right A වලයි B වලයි පොදු අවයව කියන්නේ මේකේ ඉන්නේ කවුද? මට කියන්න බලන්න මේ A වලයි B වලයි පොදු අවයව මොනවද කියලා? කවුද ඉන්නේ? එකක්වත් නැහැ. එකක්වත් නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? අභිශූන්‍ය කුලකය. sorry. හිස් සංගල වරහණක් දානවා. එහෙම නැත්නම් බිඳුව ලියලා කපනවා. right ඔහමයි එන්නේ. 6 B ඡේදනය C. එහෙනම් B වලයි C වලයි පොදු කට්ටිය බලන්න වෙනවා. මෙන්න ඉන්නවා එකම එක්කෙනෙක් ඉන්නවා කවුද? සනිදු. සිනිදු නෙමෙයි නේ මට බලන්න මං කිව්වේ එක එක ලියවේ කියලා. සනිදු. සිනිදු කිව්වා එකයි නේද? right. හරි. ඔන්න උත්තර ටික බලමු කාගේද හරි කියලා. පැටලුන් නැති කට්ටියට මේ ගාන හරියට හදන්න පුළුවන්. හත උස්සන්න බලන්න. හරියට ඔක්කොම හදලා තියෙන අය. right good. දැන්ට බාසුරු හදලා තියෙනවා, සමාධි හදලා තියෙනවා, මෙත්සරණි හදලා තියෙනවා, තිසුම් හදලා තියෙනවා, අනුජ, මනෝලි සහ හිමායා. right. හත් දෙනයි හදලා තියෙන්නේ හැබැයි ඈ. භාගයට භාගයක්වත් හදලා නැහැ. right. සෙනෝදුත් හදලා තියෙනවා. right. අනික කට්ටිය හදා ගන්නකො. right. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. right. එහෙනම් අපි යනවා දෙවෙනි ගානට. දෙවෙනි ගාන කියනවා ඉන්න මම දෙවෙනි ගාන වලට ෂෙයා කරනවා. සර් yes. සර් මේ රෙකෝඩ් එක දානව නේද අද? ඔව් දානවා දෝනි. අද දාන්න. රෙකෝඩ් එක දාම දැන් එදාත් එහෙම තමයි දාලා දැම්මට හෝම්වර්ක් ටික කරලා නැහැ. එහෙම වුණොත් නම් දාන්නේ නැහැ ඉතින් ඈ. right. ඔන්න ඊළඟ දවසේ හෝම්වර්ක් ටික නැත්තම් මම දැන් රෙකෝඩ් එක යවන්නේ පන්ති අර ඉන්න කට්ටියට විතරයි. නැත්නම් හෝම්වර්ක් එවන කට්ටියට විතරයි යවන්නේ. නැත්තම් ඔන්න නෑ සර් ඒක බලන්න අමතක වුණා. අනේ සතියක් තිබිලා ඉතින් අමතක වුණා. අනේ ළඟට යන අයිනත් තට්ට පැලෙන. හරි හරි මේ පාර බලන්න. මේ පාරත් right ගිය පාරත් හිටියේ දැම්මේ නැහැ නේද මට හෝම්වර්ක් ටික? දැම්මා. එහෙනම් කමන්නේ. හරි right good. right හරි. එහෙනම් අපි ඊළඟ එක බලමු P dash. P dash කියන්නේ මොකක්ද එනවා? මෙන්න මේ P කියන කුලකය අයින් කරලා සර්වත්‍ර ඉතුරු ටික. ඒතකොට P කියන එක තියෙනවා එහෙනම් එක අයින් කරනවා, 3 තියෙනවා එයත් අයින් කරනවා, 5 තියෙනවා එයත් අයින් කරනවා, 7 තියෙනවා එයත් අයින් කරනවා, 9 තියෙනවා එයත් අයින් කරනවා, 10 තියෙනවා එයත් අයින් කරනවා. උත්තරේ එන්නේ
දෙකයි 4යි 6යි 8යි. ඔන්න P dash. right ඔයාලා හරි දාගන්න. right ඔය මට සෙනෝත් එහෙම උත්තරේ දානවා. right good. 2 Q dash. එහෙනම් Q dash හොයන්න මම ආපහු මේක අයින් කරන්න. Q dash කියන්නේ මොකද්ද? Q එකේ තියෙන මේ ඉලක්කම් ටිකනේ. ඔය ඉලක්කම් ටික සරත්‍ර කුලකයෙන් අපි අයින් කරනවා. අයින් කරලා ඉතුරු ටික මොනවද අයින් කරන්නේ? 2 හරි අයින් කරා. ඊළඟට 4 right 4ත් අයින් කරා. ඊළඟට 5 එකත් අයින් කරා. 7 උත් අයින් කරා. 8 ඒකත් අයින් කරා. right ඉතුරු වෙන්නේ මොනවද බලන්න? 1 ඉතුරු වෙනවා, 3 ඉතුරු වෙනවා, 6 ඉතුරු වෙනවා, 9 සහ 10. ඔන්න ඔය ඉලක්කම් ටික විතරයි අනේ ඉතුරු වෙන්නේ. එතකොට සෙනෝ දොන්න එක වැරදි ඈ. ඒකේ කොල්ලෝ අර තව ඉලක්කම් ටිකක් අයින් කරන්න ඕනේ. right තුන්වෙනි එක මගේ මොන හරි වැරද්දක් තිබ්බොත් කියන්න. 3 p ඡේදනය q ඡේදනය කියන්නේ පොදු අවයව කාගේද? p වලයි q වලයි. එහෙනම් p වලයි q වලයි පොදු අවයව බලන්න පුළුවන්. කවුද බලන්න? 7 ඉන්නවා මේ මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා 7 ගන්න පුළුවන්. තව ඉන්නවා 5 ඉන්නවා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. එච්චරයි නේ. එහෙනම් උත්තරේ 5 සහ 7. 5 සහ 7. right ඒක මෙච්චරෙනිත් මට උත්තරේ දාලා තියෙනවා. right අවසාන එක p මේලය q මේලය කියන්නේ අපි දන්නවා සියලුම අවයව. එහෙනම් සියලු අවයව බලන්න ඉස්සලා p එකක් ලියන්න. එක කුලකයක් ලියන්න. පිළිවෙට ලියන්න ගියොත් එimhe එකක් දෙකක් සමහරට මග ඇරෙයි. ඔන්න මම p ලියනවා 1 3 5 7 9 10 right ඊළඟට q ලියනවා 2 4 5 ලියලා තියෙන්නේ එක ලියන්නේ නැහැ 7 ලියලා තියෙන්නේ එක ලියන්නේ නැහැ 8 ලියනවා right very good කාගේද මේක හරි අත උස්සන්න බලන්න මේක හරි අය සර් ඔව් සසින්දි දෝනේ සර් මේ දෙවෙනි ප්‍රශ්නේ වෙන රූපයක් දක්වන්න කියලා. අනේ ඔන්න මම දැක්කේ නැහැ මට ලකුණු කෑල්ලක්ම නැති තියෙනවා මේ මෙන්න මේවා වෙන් රූපයක දක්වන්නලු දක්වලා තමයි උත්තර ලියන්න තියෙන්නේ නේද හරි කමන්නේ අපි දක්වන්න නැතුව තමයි උත්තර ලිව්වේ හරි එහෙනම් අපි වෙන් රූපය අඳිමු අඳිද්දි මේ වෘත්ත දෙක කැපෙන්න අඳිනවද අඳිනකොට වෘත්ත දෙක අපි කැපෙන්න අඳිනවා. හරි. මම මෙයා ගන්නම් P කියලා. මගේ නම අකුර තමයි අප්පා හැමතැනටම දාන්නේ. ඒකනේ වැඩි. මම මෙයාට Q කියලා දාන්න. මම ඔය කිව්වා නම ගන්න එපා කියලා. මේකටම P බලන්නකෝ. මොනව කරන්නද ඉන්නේ? right. එතකොට මෙන්න මගේ කුලකය ප්‍රවීන් කියන්නත් එනවා තමයි ඉතින් ආයේ නේද? ප්‍රවීනුත් කොලරක උස්සස් ඉන්නවා මගේ නම සර්ගේ නම නෙමෙයි කියන ප්‍රවීන් රයිට් දැන් අපි බලමු මේක කොහොමද කරන්න කියලා එනවා ඉස්සලාම බලන්න ඕනි මේ කුලකයේ මැද ටික තමයි ලකුණු කරන්නේ මැද ටික කියන්නේ මොකද්ද පොදු අවයව එතකොට බැලුවොත් එහෙම p වලයි q වලයි පොදු අවයව විදිහට මෙතන 5 තියෙනවා මෙතන තව 7 තියෙනවා එහෙනම් 5යි 7යි දෙකට පොදු නිසා අපි 5යි 7යි මැද දානවා රයිට් ඊළඟට අපි p රවුම සම්පූර්ණ කරමු පීරවුම සම්පූර්ණ කරද්දී මෙන්න මේ තියෙන්නේ පීරවුම මේකේ 5යි 7යි ලියන්න නැතුව ඉතුරු ටික ලියනවා 1 3 9 10 1 3 9 10 right ඊළඟ Q සම්පූර්ණ කරද්දී Q වල 5 7 ලියන්න නැතුව ඉතුරු ටික ලියනවා 2 4 8 මෙයා තමයි සර්වාත්‍ර කුලකය right මෙයා තමයි සර්වාත්‍ර කුලකය සර්වාත්‍ර කුලකයට මෙන්න මේ තියෙන ලොකු කුලකයේ ලියලා නැති ඉලක්කම් ටික තමයි දාන්නේ. 1 ලියලා තියෙන්නේ 2 ලියලා 3ත් ලියලා 4 හරි 5 ඕකේ 6 අන්න 6 ලියලා නැහැ 6 එනවා මේ වගේ තැනකට. දැන් 6ත් හරි. 7 ලියලා තියෙන්නේ 8ත් ලියලා තියෙන්නේ 9ත් ලියලා තියෙන්නේ 10ත් ලියලා තියෙන්නේ. right කාගේද මේ ටික හරි වෙන් රූපේ හරි අත උස්සන්න බලන්න. මම අතපත් දැම්ම ආය අත උස්සන්න බලන්න. සෙනෝද් හදලා තියෙනවා, සමාධි හදලා තියෙනවා, ඊළඟට සසින්දි හදලා තියෙනවා, මනෝලි හදලා තියෙනවා, බාසුරු හදලා තියෙනවා. Oh my god. 8 දෙනයි හදලා තියෙන්නේ. අනුජ හදලා තියෙනවා, ත්‍රිසුම් හදලා තියෙනවා, මෙත්සරණි හදලා තියෙනවා. right. අනිත් අය ඉක්මනට හදාගන්න.
right ඊළඟ ගාන තුන්වෙනි ගාන අපි එකත් කරමු. හරි මේක හදාගත්ත නැති කට්ටිය හදාගන්න. ඒ අතරේ මේ ඔයාලගේ මොනවාද ඊළඟට තියෙනවා පෙර අනාවරණ පරීක්ෂණයක්. අනාවරණ පරීක්ෂණයේ තියෙනවා මාර්තු මාසයේ මුල තියෙන්නේ ඒක තමයි අය අනාවරණ කියන්නේ. ඉතින් ඒක මේ වාර විභාගයක් වගේ තමයි. ඒ කියන්නේ සියලුම ඒ කොටස් වලින් තමයි අහන්නේ. අපිට එතකොට පෙබරවාරි මාසෙ වෙනකොට ඔයාලගේ සිලබස් එක ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ 9 වසර සිලබස් එක. ඔය සමහර පන්ති වල දැන් කට්ටිය කෑ ගහගෙන අපේ සිලබස් ඉවරයි කිය යනවා. දැන් 10 ඒවා පටන් ගන්නනේ. හැබැයි ඉතින් තාම ඉස්කෝලේ සිලබස් එකනේ සාමාන්‍යයෙන් යන්නේ විභාගෙට. ඉතින් ඒකෙදි තාම කියන්නේ අපිට පෙබරවාරි මේ වෙනකොට පෙබරවාරි මාස ඉවර වෙනකොට සිලබස් ටික ඉවර කරන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් බය වෙන්න එපා අපිට කාලේ තියෙනවා. නැත්නම් සමහර කට්ටිය දැන් දඟලනවා නේද? ආම්බුවේ සර් සිලබස් කවර් කරන්නේ මේ හිමින් කරන්නේ එහෙම කියලා. නමුත් ඉතින් ඔයාලා දන්නවනේ අපි වැඩ ටික කටයුතු ටික කරගෙන යමු. හරි අපි යනවා නම් ඊළඟ ගානට අංක 3. ඒක වෙන් රූපය දීලා තියෙනවා. අපිට උත්තර ලියන්න තියෙන්නේ. right අපි උත්තර ටික ලියමු. මම වෙන් රූපේ මෙහාට දාලා මේ සයිඩ් එකේ ලියන්නම්. එතකොට ඊට තියෙනවනේ. right පළවෙනි එක x කියද්දී මෙන්න මේ මුළු රවුමම ලියන්න ඕනේ. හරි. එතකොට 2 7 8 11 14 සහ 21. ඔන්න x. දෙවෙනි එක y. y කියද්දී මම මේක මකන්නම්. y කියද්දී මෙන්න මේ රවුමම ලියන්න ඕනේ. right ඔක තමයි y. එහෙනම් මම y වල රවුම නිල් පාටින්ම ලියන්නම්. 7 තියෙනවා 10 තියෙනවා 14 තියෙනවා 17 තියෙනවා 21 තියෙනවා. right ඔන්න මම ලිව්ව කවුද y. ඊළඟ එක මම කළු පාටින් ලියන්න x ඡේදනය y. ඔයාලා දන්නවා ඡේදනය කියන්නේ පොදු අවයව. පොදු ඒවා ඉන්නේ මැද. මැද කියන්නේ මේ තියෙන්නේ මේ ටික. ගිය සතිය අපේ නැති කට්ටිය මතක තියාගන්න. ඔයගොල්ලන්ට අපි කියනවා ඡේදනය. කාගේද? x වලයි y වලයි ඡේදනය කියලා කියනවා. එතකොට ඒකේ තියෙන ඉලක්කම් තුනක් තියෙනවා. 7 ගන්න පුළුවන්, 14 ගන්න පුළුවන්, 21 ගන්න පුළුවන්. right ඊළඟට අංක 4 x මේලය y. ඔයාලා දන්නවා මේලය කියන්නේ මොකද්ද? සියලු අවයව. ඒ කියන්නේ x වලයි y වලයි ඔක්කොම ටික. x වලයි y වලයි ඔක්කොම ටික කියන්නේ කොයි ටිකද? ඔන්න ඔය මම දැන් පාට කරන ටික. මෙන්න මේ පාට කරන ටිකේ තියෙන ඔක්කොම ටික ලියනවා. අර එළියේ ඉන්න කට්ටිය ලියන්නේ නැහැ. මොකද x වලයි y වලයි ටිකනේ ලියන්නේ. ඒතර එළියේ ඉන්න කට්ටිය ලියන්නේ නැහැ. එහෙනම් 2 ලියනවා ඊළඟට 8 7 10 11 14 17 සහ 21. හරි මට කියන්න බලන්න දැන් වෙන් රූපය දිහා බලලා දරුවනේ වෙන් රූපය දිහා බලලා x dash හොයන්න ලේසිම ක්‍රමයක් කියන්න බලන්න කවුරු හරි බලමු කවුද කියන්නේ කියලා කවුද බලමු x dash ඔව් උත්තරේ නම් මට දාලා තියෙනවා විස්තර කරොත් කියන්න බලන්න බාසුරු හරි කවුරු හරි කියන්නකෝ ඕන එක්කනේ ඔන්න ඕපන් කරා ප්‍රශ්නේ අනේ ඔයාලා කටහඬ අහන්නත් ආසයි අප්පා සද්ද නැතු ඉන්න එපා මට දුකී බෑ කෝ කියන්න බලන්න ඉතින් ගන්න කිව්ව සර්වස්ත කුලකේ ඉතුරු අවයව සර්වාත්‍ර කුලකේ ඉතුරු අවයව කවුරු හැරෙද්ද ඕනි x හැර right right මනෝලිත් කියන මනෝලිගේ මයික් එකක් වැඩ නැහැ නේද right හරි එතකොට x හැර ඉතුරු අවයව ඔන්න මම x කියන කුලකේ මාක් කරන්න මෙන්න x එහෙනම් x dash කියන්නේ මොකද්ද ඔය ටික නැතුව ඉතුරු ටික කියන්නේ මෙන්න මේ වටේ තියෙන ඒවත් එක්කම එතකොට 5 ගන්න පුළුවන් 9 ගන්න පුළුවන්
20 ගන්න පුළුවන් 10 පුළුවන් 17 පුළුවන් 13 පුළුවන් right ඔය විදිහටයි එන්නේ x කියන එක කෙනා හැර ඉතුරු ටික ඊළඟට අවසාන එක y dash කියන්නේ මෙන්න මේ y රවුමට අතවත් තියන්නේ නැතුව මම මේ ඉතුරු ටික පාට කරනවා මේ තියෙන්නේ හැබැයි y රවුමට අත තියන්නේ නැහැ මම y රවුම නිකන් මෙන්න මේ විදිහට වලල්ලක් දාලා තියෙනවා ෂීල්ඩ් එකක් දාලා තියෙනවා right ඔන්න ඔය රතු පාට රවුමේ ඇතුළ ටික ඇරලා ඉතුරු ඔක්කොම මම අර කඩේට ගහලා තියෙන්නේ ආන් ඒකේ තියෙන ඔක්කොම ටික ලකුණු කරන්න ඕනේ මොනවද තියෙන්නේ දෙක හම්බෙනවා අපිට මෙයා ලිව්වා මේවා එතකොට ලියන්නේ නැහැ මේකක්වත් ගන්නෙ නැහැ ඇතුළේ ඒවා ගන්න නැහැ right මේක ලියන්නේ නැහැ මෙයා ලියන්නේ නැහැ මෙයා ලියන්නේ නැහැ මෙයා ලියන්නේ නැහැ මෙයා ලියන්නේ නැහැ ඉතුරු ඔක්කොම ටික එහෙනම් 2 තියෙනවා 8 තියෙනවා 11 5 9 20 සහ 13 right කාගේද මේක හරි අත උස්සන්න බලන්න සෙනෝත් හදලා තියෙනවා බාසුරු ඊළඟට මෙත්සරණි තිසුම් මනෝලි සමාධි සහ සසින්දි 7 දෙනයි හදලා තියෙන්නේ 10 දෙනෙක් හදලා නැහැ ඉතින් අයියෝ හදලා නැහැ කියන්නේ සමහර අයගේ පොඩි පොඩි වැරදි ඇති රයිට් හදා ගන්නකො දැන් කමක් නැහැ ඉතින් එච්චරයි නේද හෝම්වර්ක් දුන්නේ ඒක නම් ඉතින් කියනවා අනිත් ඒවාට නැහැ හරි කවන්නේ ඒකත් හරි කටහඬ අයුස් දුන්නනේ එළියට නේද ඒකත් ලොකු දෙයක් මම ඉතින් මයික් වැඩ කරන්නේ නැහැ කියලා ප්‍රවීන්ගේ right හරි එහෙනම් අපි යනවා ඊළඟ මාතෘකාවට 23 වෙනි පාඩම අපි වර්ගඵලය කරේ නැහැ නේ තාම කරාද 23 වෙනි පාඩම නැහැනේ right එහෙනම් ලියා ගන්න මාතෘකාව 23 වෙනි පාඩම වර්ගඵලය 23 වෙනි මාතෘකාව වර්ගඵලය හරි ඇතිනේ right හරි ඔන්න වර්ගඵලය ගැන අපි කතා කරන්න යන්නේ right මම ඔන්න ඔයාලට දෙනවා ඉස්සලම පොඩි හැඩතල තුනක් ඔයාලා මට පෙර දැනුම මතක් කරලා පෙර දැනුම බලලා මෙන්න මේ තුන් දෙනාගේ වර්ගඵල හොයන්න ඕනේ right ලියා ගන්න ප්‍රශ්නයක් ප්‍රශ්න වලින්මයි කරන්න යන්නේ මුලින්ම ලියා ගන්න පළමු ප්‍රශ්නේ ආපු ගමන්ම පටන් ගන්නකොටම ගණන් දෙන්න එපා නේද right මේම ලියා ගන්න පහත රූපවල වර්ගඵල සොයන්න. පහත රූපවල වර්ගඵල සොයන්න. right පළවෙනි එක සමචතුරාශ්‍රයක් පැත්තක දිග සෙන්ටිමීටර් 12යි. ඊළඟ එක ඍජු කෝණාශ්‍රයක් දිග සෙන්ටිමීටර් 17යි පළල සෙන්ටිමීටර් 8යි. රූප ටික අඳ ගන්න. මෙයා සෙන්ටිමීටර් 16යි මෙන්න මේක මෙන්න මෙයා දීලා තියෙනවා අපි එකට කියනවා ලම්බක උස කියලා ලම්බක උස කියන්නේ සෙන්ටිමීටර් 11යි right try එකක් දෙන්න බලන්න මට උත්තර තුන දාන්න බලන්න ඒ අතරේ පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා මෙන්න මේක මම ඒකේ උත්තරේ දෙන්න මේක සාකච්ඡා කරනකොට right ටෙක් සහ දක්වා කියන එක අතරේ වෙනස මොකක්ද කියලා අහලා තියෙනවා right කරන්න බලන්න
රයිට් ඉක්මන් කරන්න බලන්න. ඕකේ මම දන්නවා එකත් ලේසි දෙකත් ලේසි තුන්වෙනි එක තමයි චුට්ටක් කල්පනා කරන්න තියෙන්නේ. මතකද දන්නේ නැහැ ඔයාලට. පග්ගල හදන්න බලන්න. මට අන්තිම එකේ උත්තර දාන්න බලන්න. රයිට් හදලා තියෙනවා සෙනෝත් හදලා තියෙනවා ගණන් ටික ඔක්කොම. ඊළඟට ප්‍රවීන් හදලා තියෙනවා මෙත්සරණි දෙකක් හදලා තියෙනවා. බාස්සුරු හදලා තියෙනවා. ප්‍රවීන් පළවෙනි එක නම් වැරදි ඈ. ඔයි. මෙත්සරණිත් ගේත් පළවෙනි එක වැරදි. රයිට් අපි හදමු මේක. අය අතරේ තව දෙයක් කියන්න ඕනේ මම ඔයාලගේ මේ පහුගිය මාසවල වල සමහර අය ක්ලාස් ෆීස් දෙන්න තියෙනවා මාස දෙකක තුනක වගේ ඒ ටික ක්ලියර් කරන්න මොකද ඊළඟ මාසේ මම අලුතින් දැන් 2021 ගෲප් එක හදනවා. ඒතර ගෲප් එක හදද්දී ඔය ක්ලාස් ෆීස් දීලා නැති ඊළඟට මම ක්ලාස් දැන් ඔය එන්නේ නැති කට්ටියගේ නම් ටික අයින් කරලා තමයි ගෲප් එක හදන්නේ. ඒකින්ද ඒ ටික ක්ලියර් කරගන්න. හරි අපි බලමු එහෙනම් මෙන්න මේක. මේ කට්ටිය මෙත්සරණේ වයින්නෝනේ හිල්ලෙන් ටොප් ටොප්. අහන්නේ කියලා වර්ගඵලය මේ. ඉතින් මේ සමචතුරාශ්‍රයේ වර්ගඵලය හොයන සූත්‍රය අපි දන්නවා මොකද්ද? වටේ දිග නෙමෙයිනේ. වටේ දිග කියන්නේ පරිමිතිය. වර්ගඵලය කියන්නේ මේක නම් දිග ගුණ කිරීම පළල. එතකොට සමචතුරාශ්‍රයේ දිගයි පළලයි සමානයිනේ. එතකොට අපිට ඒක දාන්න පුළුවන් පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග කියලා. ඒ කියන්නේ 12 වරක් 12 කියලා දාන්න පුළුවන්. උත්තර එනවා 144යි වර්ග සෙන්ටිමීටර්. right? ඕක වරද්දලානේ. දැන් නම් ඔන්න දාලා. සමාධි අනිත් එක්කෙනා. අයින් ඕනේ හිල්ලෙනට උතා. එයත් එකතු කරලා. ඊළඟට අනිත් එක්කෙනා ප්‍රවීන්. උටත් අයින් ඕනේ ටොක්ක. right. ඔයාලගේ මේ දැන් ඊයේ යදයි දාලා තියෙනවා මම ඒවා තාම මාක් කරේ නැහැ මම දැන් ඔය ඒ අතරේ අද මාක් කරලා දාන්නම්. right ඊළඟ එක නා ඍජුකෝණාශ්‍රයක්. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වෙන සූත්‍රය නම් ඒ වර්ගම තමයි නේද? මොකද දිග ගුණ කිරීම පළල. එහෙනම් වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. අනේ පටල ගන්න එපා ඈ පරිමිතියයි වර්ගඵලයයි. පරිමිතිය තමයි වටේ දිග. පරිමිතිය හොයන්න ගියොත් මේ 17 ඒවා දෙකකුයි 8 ඒවා දෙකකුයි එකතු කරනවා. වර්ගඵලය කියන්නේ මේ මැද මේ මම නිල් පාටින් තියෙන ඒ කොටසට. ඒතර වර්ගඵලය හොයන්න දිගයි පළලයි වැඩි කරන්න ඕනේ. 8 වරක් 7 ගුණ වුණාම 56න් 6 දැම්ම 5ක් ඉතුරුයි. 8 වරක් 8යි 5යි 13යි උත්තර එනවා වර්ග සෙන්ටිමීටර් 136ක් කියලා. ඒක ඉමන්ක හදලා තියෙනවා. බාසුරු හදලා තියෙනවා. සමාධි වරද්දලා සසින්දිගෙත් හරි මනෝලියාගෙත් හරි සෙනෝත් ගෙත් හරි ආයක ප්‍රවීන් ගෙත් ඒක නම් හරි.
මෙත් සරණිගෙත් හරි. right ත්‍රිකෝණික වර්ගඵල වෙන සූත්‍ර කියන්න බලන්න. මොකක්ද දෙන්නේ? ත්‍රිකෝණික වර්ගඵලය කියන්න බලන්න මතකද කාට හරි? භාගය වරක් ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස. භාගයේ වරක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. අපි කියනවා භාගයක් ආදරයට ලව් කියලා කෙටියෙන්. ලව් කියද්දි ලම්බ උස. ආධාරකය කියන එක මම මෙලිව්වේ හරි. භාගයක් ආදරයට අර කෙටියෙන් ආධාරකය ගුණ කිරීම ලම්බ උස. right. දෙකෙන් එක ආධාරක පාදය කියලා ගන්න වෙන්නේ මේක නම් මේ 16 කියන එක වෙනවා. හරි? 16. එතකොට ලම්බ උස කියලා කියන්නේ මේ 16 ඉඳන් අනෙත් මුල්ලට ගහලා තියනනේ පොඩි ජැක් එකක් මේ වැටෙන්නේ නැති වෙන්නේ මේ ආන් එයාගේ උස. එහෙනම් 16 වරක් ලම්බ උස වෙනුවට ගන්න වෙන්නේ 11. එතකොට මේක කැපෙනවා 2 වරක් 1යි 16ට 2 වරක් 8යි 11 වරක් 8 වර්ග සෙන්ටිමීටර් 88යි. වර්ග සෙන්ටිමීටර් 88යි බලමු වර්ග සෙන්ටිමීටර් 88 දාලා තියෙන්නේ කවුද කියලා? ඔය දාලා නැහැ කියන්නේ හදලා නැහැ ඉතින් ඈ. ආයි තමයි. සසින්දි හදලා තියෙනවා. සෙනෝත් හදලා තියෙනවා. එච්චරයි හදලා තියෙන්නේ. මුළු පන්තියෙම 17ක් දගෝදී ඉන්නවා. 17න් 2යි හදලා තියෙන්නේ. ෂෝයි. ඒ දෙන්න ෂෝයි ඈ. අනිත් කට්ටිය ගොඩාක් හොඳයි. හරිනේ right අපි යමු ඊළඟ ගානට ඕක ඉතින් ලතන ලැස්තෙන් ඉඳලා හරියන්නේ නැහැ නේ right ඊළඟ ගාන right මෙන්න මේ මං අඳිනාගේ රූපයක් අඳ ගන්න මේක අඳ ගන්න මේක ඔව් අර තෙක් දක්වා කියලා දෙනවා. sorry අනේ මේ දැන් ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ තෙක් සහ දක්වා කියන එක. ඒක මම දැක්කේ නැහැ උඩ තිබ්බේ. දැන් අපි කිව්වොත් එහෙම එකේ සිට පහ තෙක් කිව්වොත් එහෙම මොකද වෙන්නේ? එතකොට එකක් ගන්න එකේ සිටනේ පහ තෙක් කිව්වොත් එකක් ගන්නවා දෙකක් ගන්නවා තුනක් ගන්නවා හතරක් ගන්නවා පහක් ගන්නවා. right? එතකොට තෙක් කිව්වොත් ඕක. එතකොට ආයි කිව්වොත් එකේ සිට පහ දක්වා කිව්වත් ඒත් ওই ටිකම ගන්නවා. එකක් ගන්නවා දෙකක් ගන්නවා තුනක් ගන්නවා හතරක් ගන්නවා පහක් ගන්නවා. හැබැයි මෙහෙම කිව්වොත් එකත් පහත් අතර කතන්දරයක් කිව්වොත් එකත් පහත් අතර කතන්දරයක් කිව්වොත් මොකද්ද වෙන්නේ එහෙනම්? 1 2 3 4 5 එක තියෙන්නේ මෙතන පහ තියෙන්නේ මෙතන අතර කිව්වහම ඔය එක ගන්නෙත් නෑ පහ ගන්නෙත් නෑ. එතකොට ගන්නෙ 2යි 3යි 4යි. right? එතකොට මතක තියාගන්න ටෙක්ස් කිව්වත් එකයි දක්වා කිව්වත් එකයි කියන එක මතක තියාගන්න. එකේ සිට පහ තෙක් කිව්වොත් එයාත් ගන්නවා දක්වා කිව්වත් එයා ගන්නවා අතර කිව්වොත් ගන්න මේ මැද තියෙන කොටස් ටික විතරයි. තාම මොන හරි ගැටලුවක් තියනවද ඕකේ? හරි දැන් ගොඩක් වෙලාවට ඔය දක්වා කියන වචනේ තමයි දාලා තමයි ගණන් දාන්නේ. සමහර තැන්වල ටෙක් කියලා කියනවා. ඉතින් අර අයින් කරන්න කිව්වට පේපර් හදන කට්ටිය අයින් කරන්නේ නැහැනේ. ඒකයි වැඩේ. හරි ඔන්න ඔහොමයි වෙන්නේ. right එහෙනම් අපි යමු ඊළඟ එකට. right මම මේක මිනුන් ටික දාන්නම්. ඔයාලා try එකක් දෙන්න මේකේ මට ඕනේ මුළු රූපයේ පරිමිතිය නෙමෙයි ඈ
මට ඕනේ මුළු රූපයේ වර්ගඵලය. ආයේ පරිමිතියට කට්ටිය වටේ දිගවල් එකතු කරා. එහෙම එකතු කරන්න ගියොත් එහෙම වැරදි. right මේක ඍජු කෝණාශ්‍රයක්. මේක ඍජු කෝණාශ්‍රයක්. මේ කොටස අපි දාගමු සෙන්ටිමීටර් 20යි කියලා. මෙයා දාගමු සෙන්ටිමීටර් 12යි කියලා. ඊළඟට මෙන්න මේ ටික දීලා තියෙනවා. සෙන්ටිමීටර් 26ක් කියලා. right මට ඕනි මේකේ මුළු රූපයේ වර්ගඵලය. හරි. ඔයාලා මට මුළු රූපයේ වර්ගඵලය විතරක් හොයලා මට මැසේජ් එකක් දාන්න බලන්න. මුළු රූපයේ විතරක් වර්ගඵලය හොයන්න වෙන වෙනම දාන්න එපා. වෙන හොයන්න වෙයි වෙන වෙනම. හරි. ඔය කෑලි කඩලා මොන හරි කරලා ඔයාලා හොයයි. මට අන්තිම උත්තරේ දාන්න බලමු කී දෙනෙක් කරයිද කියලා. ප්‍රශ්නේ ලියා ගන්න මුළු රූපය. අපි නැත්නම් ඔකට කියන්නේ සංයුක්ත රූපයක් කියලා කියනවා. හැඩතල දෙකක් හෝ කීපයක් එකතු වෙලානේ. සංයුක්ත රූපයේ වර්ගඵලය සොයන්න. right. දාන්න බලන්න මට උත්තරේ ඉක්මනටම. right නිල චන්ද ප්‍රතිඵල මේනකොට දෙකක් ඇවිල්ලා තියෙනවා. අපේ කොල්ල දෙන්නේ තමයි first place second place අරන් තියෙන්නේ. හැබැයි මට හිතන විදියට right ඉමාන්ක හදලා තියෙනවා. ඉමාන්ගේ උත්තරේ ඉමාන්ක චුට්ටක්වත් චෙක් කරන්න කොල්ලෝ හරිද කියලා. සෙනෝත් දාලා තියෙනවා, ප්‍රවීන් දාලා තියෙනවා, සංදේශ් දාලා තියෙනවා. ඉමාන්ක ආයෙ මට උත්තරයක් දාලා තියෙනවා. බාසුරු දාලා තියෙනවා. ඔක්කොම දැන් කොල්ල තමයි උත්තර දාලා තියෙන්නේ. first second third fourth නේද? ප්ලේස් ඔක්කොම අපේ කොල්ල ටිකට ගිහින් තියෙනවා. very good. අපි බලමු කාගේද හරි කියලා. ගණන් හදනකොට නම් ගෑන් ළමයි ටිකට වඩා right ඔන්න සමාධි එකතු වුණා. right සමාධිගේ උත්තරෙත් හරි වගේ බලමු. හරි බලමු. ෂුවර් එකක් නැහැ. මොකද එක වගේ උත්තර කීපයක් තියෙනවා. සංදේශෝ ඉමන්කයි එක උත්තරයක් කියනවා. සමාධි ප්‍රවිණුයි තව උත්තරයක් කියනවා. අනිත් දෙන්නයි කි වෙන වෙන උත්තර කියනවා. right ටක් ගාලා බලන්න.
අනුජත් උත්තරයක් දාලා තියෙනවා මනෝලිත් දාලා තියෙනවා උත්තරයක් 200 ගණන් කියනවා 300 කොටසක් 276යි කියලා කියනවා. හරිද? කොටසක් 276යි කියනවා. අනුජ 276යි සමාධි 276යි ප්‍රවීන් 276යි ඊළඟට සෙනෝ අනිත් තව කොටසක් කියලා 312. සෙනෝත් කියනවා 312යි කියලා. සංදේශුත් කියනවා 312යි කියලා. ඊමන්ක කියනවා 312යි කියලා. මනෝලිත් කියනවා 312යි කියලා. ඉතින් මොකද වෙන්නේ? සසින්දි කියනවා ඔන්න ගාන හදලා ඔක්කොම කරලා මට 36 276යි කියනවා. බාසුරුත් 276යි කියනවා. රයිට් අපි බලමු. හරි. එහෙනම් උත්තර කාගේ හරි මේ ඒතකොට මේ කොහෙවත් නැති උත්තර කීපයක් කියන කට්ටියත් ඉන්නවා. මම ඒගොල්ලන් නම් කියන්නේ නැහැ. මං කිව්වේ අර දෙගොල්ලෝ එක සමාන උත්තර දීලා තිනවා දෙපැත්තට. නිකන් ඡන්ද බැලුවොත් භාගයට භාගයක් වගේ. රයිට්. එහෙනම් මේක සංයුක්ත රූපයක්. අපි එහෙනම් මේකේ කොටස් කඩලා වෙන් කරමු. මුලින්ම ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයමු. ඍජුකෝණාශ්‍රය කියන්නේ මෙන්න මේ මම රතු පාටින් පාට කරන එක්කෙනා. එයාගේ වර්ගඵලය දිග ගුණ කිරීම පළල. දිග 20යි පළල 12යි 12 වරක් බිඳුවයි 12 වරක් 2 24යි උත්තර එනවා 240. right ඊළඟට මෙන්න මේ ත්‍රිකෝණ වර්ගඵලය හොයමු. මොකද ත්‍රිකෝණ වර්ගඵලය හොයන සූත්‍රය? ත්‍රිකෝණ වර්ගඵලය හොයන සූත්‍රය භාගය වරක් ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස. දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. එතකොට දැන් මේ ත්‍රිකෝණේ මන් දරුවනේ කඩලා මෙහෙම ගත්තොත් ත්‍රිකෝණේ විතරක් මං ගලවලා ගත්ත පැත්තකට. හරි. අර උඩ පාදයේ 12යි නම් මේ පාදයේ 12යි. ඊළඟට අපි මෙන්න මේක හොයා ගන්න ඕනේ. ඉතින් අපි දන්නවා මෙතන ඉඳන් මෙතනටම 26යි. එතකොට මෙතන ඉඳන් මෙතනටම 20යි. මේ ටික 26යි. එහෙනම් මොකද කරන්න ඕනේ අපි 26න් 20ක් අඩු වුණාම මේ කොටස එනවා කීයක්ද? 6ක් කියලා. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණවල ආධාරක පාදයයි ලම්බ උසයි කියලා කියන්නේ මෙන්න මේ ඍජුකෝණය දෙපැත්තේ තියෙන පාද දෙක. ඒ කියන්නේ 12යි 6යි. එහෙනම් මම ලියනවා ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයක් ආදරයට ලව්. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. මම එහෙමයි කිව්වේ ඈ. ඔයාලා වෙන වෙන ඒවා හෙන්නෙත් සමහරලාට. අර සිග්නල් වල සිග්නල් අවුල් හින්දා පොඩි පොඩි වචන වෙනස් වෙනවා. දෙකෙන් එක ගුණ කිරීම ආධාරකය කියන්නේ අපිට මාරු කළ ගන්නත් පුළුවන්. මේකෙදි ගැටලුවක් නැහැ. 12 ආධාරකයේ විදිහට ගත්තොත් ලම්බ උස 6 තමයි ගන්න වෙන්නේ. අපි දැන් මේක සුළු කරමු 2ට 1යි 12ට 6යි 6 වරක් 6 36. අන්න. දැන් හරිනේ. දැන් මුළු වර්ගඵලය බලන්න ওই දෙක එකතු කරනවා. 240යි 36යි එකතු කරනවා උත්තර එනවා 276යි වර්ග සෙන්ටිමීටර්. right. ඒ අය හොඳ හරියක් දාගෙන හොඳ ස්ටාර් එකක් දාන්න. සෙනෝත්ගේ හරි බාසුරුගේ හරි සසින්දිගේ හරි අනුජ්ජගේ හරි සමාධිගේ හරි බාසුරු 6 එන්න ඕනේ කොල්ලෝ ඈ. ප්‍රවීන්ගේ හරි අනික කට්ටිය හදාගන්න. අනික කට්ටිය ඉක්මනට හදාගන්න.
right ලස්සන සින්දුවක් ඇහුණනේ අපිට ඒ අතරේ right අපේ කවුද බාසුරු හදලා තියෙනවා නේ පස්සේ හරි right හරි මං කරේ එතකොට මොකද්ද මෙන්න මේ මුලින්ම කරේ මෙන්න මෙතන තියෙන ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හොයාගත්තා. ඒක තමයි රතු පාටින් ලියලා තියෙන්නේ. ඍජුකෝණාශ්‍රය වර්ගඵලය කියන්නේ දිග 20 වැඩි කිරීම 12නේ. එතකොට 20 12න් වැඩි වුණාම 240 කියන එක ලියලා තියෙනවා. ඊළඟට මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ඕනේ අපි දන්නා සූත්‍රය දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ඒක තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන සූත්‍රය. ඉතින් දැන් මම ත්‍රිකෝණයේ මෙන්න මෙයා නම් දන්නවා මේ මම මේ රතු පාටින් පෙන්නන එක්කෙනා උඩ 12යිනේ. ඒ උඩ 12 ඉඳලා ඒකම තමයි යටත් එන්නේ. එහෙනම් එයා 12යි කියලා මම මේ විදිහට දැම්මා. ඊළඟට මෙන්න මේ ඍජුකෝණාශ්‍රය දැන් මේ පාදය 20යිනේ. එතකොට අපි දන්නවා සම්මුඛ පාද සමානයි නම් මෙතන ඉඳන් මෙතනටත් 20යි. ඉතින් මට මේ කෑල්ල හොයාගන්න ඕනේ. ඒ කෑල්ල හොයාගන්න මෙන්න මේ මුළු 26න් මෙන්න මේ කෑල්ල අයින් කරනවා. මේ කෑල්ල අයින් කරනවා. එතකොට මේ කොටස 20යි මුළු දිග 26යි. එහෙනම් 26න් මේ 20 අයින් කරපුවාම මේ පුංචි දුර එනවා කීයද? 6යි කියලා. ඒක තමයි මම ඔය කොළ පාටින් හොයාගත්තේ. 6යි. එතකොට මෙයා 12යි. එහෙනම් දැන් ත්‍රිකෝණ වර්ගඵලයට දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස කියලා දාලා සුළු කරලා ඔන්න මම ඒක එව්වා. right හරිනේ? හරි. අපි තව එක ගානක් කරමු. පොතේ ගානක් කරමු. හරි. නැත්නම් පොතේ ගානනොත් පොඩ්ඩක් ඉතුරු වෙයි. right. අපි පොතේ එකක් බලමු. ඔයාලට මේක කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මම ගාන දාන්නම්. මට මේකේ උත්තර ඉක්මනට දාන්න. හරි මෙන්න මෙයා රූප සටහන ඇඳ ගන්න පොඩියට ඇඳගෙන මේ ගාන හදන්න බලන්න. මේ ගාන හදලා මට උත්තර ඉක්මනට දාන්න මෙසේජ් කරන්න. මට තුන් දෙනෙක් හදලා තියෙනවා සෙනෝත් හදලා තියෙනවා ඊළඟට මනෝලි ඇවිල්ලා තියෙනවා මේ පාර ඉස්සරහට right good බාසුරු හදලා තියෙනවා ප්‍රවීන් හදලා තියෙනවා හතර දෙනාගෙන් ප්‍රවීන්ගේ උත්තරේ පොඩ්ඩක් චෙක් කරන්න සෙනෝත්ගේ උත්තරේ චෙක් කරන්න සසින්දිත් හදලා තියෙනවා මෙත්සරණිගෙත් හරි වගේ සමාධිගෙත් හරි වගේ සෙනෝත්ගේ දැන් හරි උත්තරේ
සෙනෝත් හරි දැන් හරි. කො අනිත් අය ඉක්මන් කරන්න. කො ඉක්මන් කරමු. රයිට් හිමාලගේ හරි ප්‍රවීන් නම් ඕක වැරදි. රයිට් මං හදන්න යන්නේ ඕන්න. එතකොට කීප දෙනයි හදලා තියෙන්නේ. ඉමන්ක ඔයාගේ උත්තරේ චෙක් කරන්න. හිමාලගේ උත්තරෙත් හරි. රයිට් අපි බලමු එහෙනම්. උත්තරේ මට හිතෙන විදිහට 55. හරි මට හිතෙන විදිහට ඒ කියන්නේ මේ ගොඩාක් දෙනෙක්ගේ උත්තර දිහා බලලා තමයි මමත් කියන්නේ. නැත්නම් මමත් ඉතින් බැලුවේ නෑ. රයිට් මෙතන තියෙනවා ඍජුකෝණාශ්‍රයක්. මෙන්න ඍජුකෝණාශ්‍රය. අපි දන්නවා ඕකේ වර්ගඵලය හොයන සූත්‍රය. ඒවා ලියන්න. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. සමහර අය ඕක එකපාරම කරන්නත් පුළුවන්. දිග 10යි පළල 4යි 10 වරක් 4 වර්ග සෙන්ටිමීටර් 40යි. දැන් අර ත්‍රිකෝණය. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ඕනේ. අපි දන්නවා ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන සූත්‍රය භාගයක් ආධාරකය ගුණ කිරීම ලම්බ උස. එතකොට මෙන්න මෙයා තමයි ආධාරක පාදේ විදිහට ගන්න වෙන්නේ. මේ දිගම එක්කෙනා. එතකොට පල්ලෙහා පාදයේ 10යි නම් මෙයත් 10යි. එහෙනම් මම ওই ත්‍රිකෝණේ කඩලා ගත්තොත් කඩලා නෙමෙයි. මෙන්න මෙයා 10යි. මෙන්න මේ ලම්බ උස 3. එහෙනම් ඔක අපි ආදේශ කරමු. දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ 10යි ලම්බ උස 3යි මේක සුළු වුණාම උත්තර එනවා 15. එහෙනම් මුළු වර්ගඵලය අහනවා මුළු වර්ගඵලය බලන්න 40යි 15යි එකතු කරන්න උත්තරේ වර්ග සෙන්ටිමීටර් 55යි. රයිට් විනාඩියක් දෙන ඉක්මනට හදා ගන්න ඕක. ගොඩක් වෙලා දෙන්නේ නැහැ. මොකද අපි ඊළඟ කොටසට යන්න ඕනි. right good මට තේමිය ෆොටෝ එකකුත් ගහලා එවලා තියෙනවා මං හදපු විදියටම තේමියත් හදලා තියෙනවා right good අනිත් කට්ටියත් එහෙම හදලා ඇති හරි එහෙනම් අපි බලමු ඊළඟ කොටස හරි දැන් ඉතින් අපි ඔන්න ත්‍රිකෝණ ගැන කතා කරනවා දැන් ඊළඟට ඍජුකෝණාශ්‍ර ගැන කතා කරා සමචතුරාශ්‍ර ගැන කතා කරා right එතකොට ත්‍රිකෝණ සමචතුරාශ්‍ර සහ ඍජුකෝණාශ්‍ර ගැන අපි කතා කරා දැන් මෙතනින් අපි එහාට යන්නේ නේද දැන් අපි 10 වසරටත් යන්නේ තව ටික මාස කිහිපයකින් නේද මොන වුණත් ඉතින් ඔයාලා තමයි ඉතින් එකම පන්තියේ හිටපු වැඩිම කාලයක් හිටපු පන්තිය ඉන්න වෙනවා අවුරුදු එකමාරක් විතර නේ right ඉතින් අපිට ඊළඟට කතා කරන්න තියෙනවා මෙන්න මේ කතා කරනවා මොකද්ද සමාන්තර රාෂ්ට්‍ර පිළිබඳව කතා කරනවා ඊළඟට වෘත්ත සම්බන්ධව කතා කරනවා සමාන්තර රාෂ්ට්‍ර ඒත් එක්කම
වෘත්ත සම්බන්ධව අපි කතා කරනවා. right. එහෙනම් අපි බලමු ඊළඟ අනුමාත්‍රිකාවල් ලියාගමු මෙහෙම. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය. right. අනුමාත්‍රිකාව ලියා ගන්න සමාන්තර ආශ්‍රයක වර්ගඵලය. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය. right. අපි සමාන්තර ආශ්‍රයක් ඇඳ ගන්න ඕනි. ඊද සමාන්තර ආශ්‍රය. ලෑලියනි සමාන්තර ආශ්‍රයක ආය අඳින්න වෙනවනේ බලන්න. මේගොල්ලෝ මේ සමාන්තර ආශ්‍රයක් දාන්න බෑනේ මේ රූප සටහන් වලට. අඳිමු. right. සමාන්තර ආශ්‍රයක් කියන්නේ ඍජු කෝණාශ්‍රයක් තමයි. හැබැයි ඍජු කෝණාශ්‍රය දැන් මෙහෙම තියෙන ඍජු කෝණාශ්‍රය පොඩ්ඩක් ඇද වුණොත් එහෙම මොකද තියෙන ඍජු කෝණාශ්‍රය ටිකක් ඇද වුණොත් අපිට ඒකට කියන්න පුළුවන් සමාන්තර ආශ්‍රයක් කියලා. right. මේකම තමයි. එතකොට මේකේ ලක්ෂණ අපි දන්නවා. සම්මුඛ පාද සමානයි ඊළඟට සම්මුඛ පාද සමාන්තරයි. මෙයයි සමානත් වෙනවා සමාන්තරත් වෙනවා. right. එහෙනම් අපි බලමු සමාන්තර ආශ්‍රයක් වුණොත් මේ විදිහනේ එන්නේ. ඒක පොඩ්ඩක් අර ඇලවෙලා වගේ තියෙන්නේ. right. right. මේ තියෙන්නේ. අර දිගමයි මෙතනත් තියෙන්නේ. right. ඔයාලට ඕන මේක මේ කොටු රූල් කොලේ අඳින්නත් පුළුවන්. මේ දා පැහැදිලිනේ එතකොට. ඔන්නෝගේ කොටු රූල් කොලේ කොටු ගණන් කරලා අඳින්නත් පුළුවන්. ගැටලුවක් නැහැ එතකොට. right. ඔය විදිහට කොටු ටිකක් ගණන් කරලා ගන්න. හරි. ඒතර මතක තියාගන්න ඔයාලා මෙතනින් ඉඳන් මෙතනට කොටු 6ක් ගත්තොත් උඩ පැත්තේ කොටු 6ක්ම තියෙන්න ඕනේ. එතකොට මෙතනින් ඉඳන් මෙතන කොටු 6ක් අරගෙන මෙතනින් ඉඳන් මෙතන කොටු 6ක් අරගෙන පොඩ්ඩක් ඒක ඉස්සරහින් ඉඳන් ගණන් කරන්න පටන් ගන්න ඊළඟට මේවා යා කරන්න. right. එතකොට සමාන්තර ආශ්‍රයක් වෙනවා. සමාන්තර ආශ්‍රයේ අපි මෙන්න මේ පාදයට කියනවා මේ පල්ලෙහා පාදයට කියනවා ආධාරක පාදය කියලා. මෙයාට අපි කියනවා ආධාරක පාදය කියලා. right. ආධාරක පාදයේ ඉඳන් එයාගේ අනිත් පාදයේ තියෙනවනේ. ආන්ගේ උසට ඒක මේ අංශක 90ක් වෙන උසට අපි කියනවා ලම්බ උස කියලා. ලම්බ උස. එතකොට ওই විදිහට අපිට ආධාරක පාදයක් ගැන කතා කරනවා ලම්බ උසක් ගැන කතා කරනවා මොකේද මේ සමාන්තර ආශ්‍රය. හැබැයි ওই සමාන්තර ආශ්‍රයම දැන් මම අඳින්න පච්චුට බලා ගන්න මම අඳින්න වෙලාව දෙන්නම්. මෙන්න මේ පාදය ආධාරක පාදය වුණොත් මෙයා ආධාරක පාදය වුණොත් ලම්බ උස කියන්නේ ඕකේ ඉඳන් අනෙත් එකට තියෙන මේ ඍජු උස. ඍජු උස කියන්නේ එතකොට මෙන්න මෙතන කෝණේ අංශක 90ක් වෙන්න ඕනේ. මෙතනත් අංශක 90ක් වෙන්න ඕනේ. එතකොට මෙයාට තමයි අපි මේ වෙලාවේ කියන්නේ ලම්බ උස කියලා. හරි? ඔන්න ඔය දෙක හොඳට මතක තියාගන්න. ආධාරක පාදය වෙනස් වෙනකොට ලම්බ උස කියන එකත් වෙනස් වෙනවා. ආධාරක පාදය කියන්නේ මෙයා නම් ලම්බ උස කියන්නේ ඒකේ ඉඳන් අනෙත් එකට තියෙන කෙලින් උස. මෙයා ආධාරක පාදය වුණොත් ලම්බ උස කියලා කියන්නේ ඒකේ ඉඳන් අනෙත් එකට තියෙන උස. ඒකේ ඉඳන් එම පාදයේ ඉඳන්. right. එහෙනම් ඔය රූප ටික ඇඳගමු. එතකොට මෙන්න මේ සමාන්තර ආශ්‍රය දරුවනේ වර්ගඵලය හොයන්න අපිට ලේසි සූත්‍රයක් තියෙනවා. මොකද්ද? ඔන්න ඔය දෙක මතක තියාගන්න තියෙනවා. එහෙනම් මොකක්ද එන්නේ? ආධාරක පාදය ගුණ කිරීම එම පාදයේ සිට ඇති ලම්බ උස. එම පාදයේ සිට ඇති ලම්බ උස. ලම්බ උස. right. ඕක ලියාගෙන ඕක කොටු කරගන්න බලන්න. හරි ඕක හොඳට ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒ නිසා ඕක හොඳට කොටු කරගන්න.
එතකොට මේ සූත්‍රෙත් ඔයාලට අලුතින් එකතු වෙච්ච සූත්‍රයක් right කවුද සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය එතකොට මේ එකම සමාන්තර ආශ්‍රයක් නම් හරිද එකම සමාන්තර ආශ්‍රයක් නම් මෙයා ආධාරක පාදේ වුණොත් මෙයා ලම්බ උස වුණාම ගුණ වෙනවනේ උත්තරයක් ඒ උත්තරේම මේ පැත්තෙනුත් එනවා මෙයායි මේ ලම්බ උසයි ගුණ වුණාමයි මේකෙන් එන උත්තරේ දෙකම එක සමානයි කියලා මතක තියාගන්න right තාම මේක අඳින අය ඉන්නවා නම් විතරක් අත උස්සන්න අඳින අය විතරක් ඉන්නවා නම් මේ ගාන right ඉක්මන් කළා දෝනි ඉවර කරන්න බලන්න හරි නේද ඉවරයි නේද ඔක්කොම hands up down වෙලා තියෙන ඔක්කොගේම right එහෙනම් ඔන්න මම යනවා ඊළඟ එකට ලියනවා නම් hands up කරන් ඉන්න ඉවර වුණාම down කරන්න right next one right ඔන්න next one එක මේ වගේ රූපයක් ගමු ආපහු එකක් ඇඳ ගන්න ලේසි ගානක් දෙන්න මෙයා සෙන්ටිමීටර් 12යි එහෙනම් ලම්බ උසක් ගමු එයා සෙන්ටිමීටර් 8යි right මට ඔගේ වර්ගඵලය හොයලා දෙන්න ඔගේ වර්ගඵලය හොයලා දෙන්න ඊළඟට අපි තව එක ගානක් ගමු right ඕකේ වර්ගඵලය හොයන්න මේ දෙවෙනි ගාන මේකෙත් වර්ගඵලය හොයන්න හොයලා මට උත්තරේ දාන්න මෙයා සෙන්ටිමීටර් 15යි මෙයා සෙන්ටිමීටර් 13යි මෙයා සෙන්ටිමීටර් 20යි right 1යි 2යි හදන්න බලන්න right සෙනෝත් දාලා තියෙනවා මට ඊළඟට බාසුරු දාලා තියෙනවා දෙන්නගෙම හරි සෙනෝතුයි බාසුරුයි හරි අනිත් අයත් හත් බලන්න ප්‍රවීන්ගේ එකක් හරි මේ ගෑන් ළමයි ටික හිමින් යන්නේ නේද? කොල්ල ටික බලන්න සෙනෝත් හදලා, බාසුරු හදලා, ප්‍රවීන් හදලා සමාධී ඕකනම් වැරදි වගේ දෝනි චුට්ට බලන්න අපහො. මේකේ භාගයක් එන්නේ නැහැ. සමාන්තර ආශ්‍රය වර්ගඵලයට භාගයක් එන්නේ නැහැ. ත්‍රිකෝණයට තමයි භාගයක් එන්නේ.
right අපි බලමුනේ සූත්‍ර පොඩක් ලියන්න. හරි. නිකන් ගණන් ටික පුරුදු වෙනකන් සූත්‍ර ටික ලියා ගන්න. මොකද්ද? සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. කොහොම කෙටියෙන් ලියන්න. පාදයක දිග ගුණ කිරීම පාදයක දිග ගුණ කිරීම ලම්බ උස. කොහොම කෙටියෙන් ලියන්නේ ඇති. පාදයක දිග 12යි ලම්බ උස 8යි. එතකොට 12 සරක් 8 උත්තරේ 96යි වර්ග සෙන්ටිමීටර්. හරි. දැන් සමාධිගේ හරි ඊළඟට සසින්දිගෙත් හරි තිසුම්ගෙත් හරි සංදේශගෙත් හරි. ඊළඟට මෙයා දෙවෙනි එක්කෙනා. ඒකෙත් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි පාදයක දිග ගුණ කිරීම ලම්බ උස. right? පාදයක දිග ගුණ කිරීම ලම්බ උස. දැන් අපි ගත්තොත් එහෙම පාදයක දිග මේකේ ගන්න වෙන්නේ කීයද? 15ද ගන්න පාදයක දිග ගන්න වෙන්නේ කොහොමද 15 වෙන්නේ නේද? මේ මෙයා දීලා නැහැනේ. එහෙනම් පාදයක දිග අපිට ගන්න වෙන්නේ 15 තමයි. මොකද මෙයා දීලත් නැහැ. එහෙනම් මම පාදයක දිග කියන තැනට දානවා 15 කියලා. ලම්බ උස ගන්නේ මොකද්ද? ලම්බ උස 15 ගත්තොත් ලම්බ උස කියන්නේ මොකද්ද එහෙනම්? 13ද 20ද? මොකද්ද? 15 ගත්තොත් එහෙම මේ ලම්බ උස කියන්නේ මේ දෙන්න අතර උසනේ. ඒකේ පාදයක දිග දීලා නැහැ. එහෙනම් ලම්බ උස කියන්නේ මේ පාදේ ඉඳන් තියෙන උස. මෙන්න මෙයා ගන්න වෙන්නේ ඒ උස අපට දීලා තියෙනවා කීයද? 20යි කියලා. එහෙනම් ලම්බ උස ගන්න වෙන්නේ 20යි. right? ලම්බ උස ගන්න වෙන්නේ 20යි. එහෙනම් 15 20න් වැඩි වුණාම අපිට එනවා 150යි 300ක්. වර්ග සෙන්ටිමීටර් 300. right? ඔන්න ඔය විදිහටයි ඔය ගණන් ටික හැදෙන්නේ. එතකොට ඔක අර මං කිව්ව කට්ටියගේ හරි අනිත් එක පොඩි වැරදි ටිකක් තියෙනවා. ඒ වැරදි ටික හදා ගන්න. ඔයාලා ගැටලු තියෙනවා නම් අහන්න ඈ. right. හරි අමු ඊළඟ ගානට. ඊළඟට මෙන්න මේ ගාන. දෙන්න ඕනේ ටිකක් ඔයාලට ටිකක් අමාරු ගාන. බලමු ඔයාලා පුළුවන් වේද කියලා මේ ගාන හදන්න. මෙයා මම දෙනවා සෙන්ටිමීටර් 14යි කියලා. හරි. මේ පාදය මම දෙනවා සෙන්ටිමීටර් 7යි කියලා. මෙතන ඉඳන් මෙතනට ලම්බ උස මම දෙනවා 10යි කියලා. හරි. මෙන්න මෙතන ඉඳන් මෙතනට ලම්බ උස මම දෙනවා h කියලා. එයා h. right. ඔයාලා ඉස්සෙල්ලා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයන්න දෙවෙනි එකට ඔයාලා h හොයන්න. පොඩ්ඩක් try එකක් දෙන්න බලන්න. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයන්න h හොයන්න විනාඩි දෙකක් දෙන්නම් හදලා දාන්න බලන්න. පළවෙනි එක නම් මම දන්නවා හැමෝටම පුළුවන්. දෙවෙනි එක තමයි පොඩ්ඩක් කල්පනා කරන්න වෙන්නේ. right. මට උත්තර දාලා තියන්න බලන්න. විනාඩි 2යි. right. මට වෙනකොට උත්තර කීපයක් ඇවිල්ලා තියෙනවා. ප්‍රවීන් කියනවා උත්තරයක්, බාසුරු කියනවා උත්තරයක්.
සෙනෝත් කියන උත්තරයක්. ප්‍රවීන් ඔයාගේ නම් කොල්ලෝ උත්තර ටික වැරදි වගේ. බාසුරුගේ සෙනෝත්ගේ හරි, සමාධිගේ පළවෙනි කොටසේ උත්තරේ හරි. අනිත් අය දාන්න බලන්න ඉක්මනට නැත්තම් නිකන් සමහර අය ඉන්න ඔය හදන්න නැතුව. මම දැන් හදනකන් ඉන්නවා. ප්‍රවීන් ඔයා උත්තර පොඩක් චෙක් කරන්න ප්‍රවීන්. හිමාල ඕක නම් වැරදි. ප්‍රවීන් ඕකත් වැරදි. පළවෙනි එකේ එකක් වැරදිද? පළවෙනි එකේ එක ඒක හරි දැන් හරි. දෙවෙනි එක තමයි වැරද්ද තියෙන්නේ. දෙවෙනි එකේ HON එකේ. හිමාලගේ පළවෙනි එක හරි. සමාධිගේ උත්තර දෙකම හරි. දැන් එතකොට සම්පූර්ණ උත්තර දෙකම හදලා තියෙනවා. සමාධි හදලා තියෙනවා. ඊළඟට බාසුරු හදලා තියෙනවා. සෙනෝත් හදලා තියෙනවා. හොඳයි. යා තුන් දෙනෙක් හදලා තියෙනවා කම්ප්ලීට්ම. මේ සමහර අය මට උත්තර දැම්මෙම නෑ. මම දැන් නන් ටික කියවන්න යනවා. එක උත්තරයක්වත් දැම්මේ නෑ. සඳලියේ මට උත්තර දාලම නෑ තාම එකක්ම. ගන්න බලන්න. right මේකලා පළවෙනි එක වැරදි. ඉමන්ක ඔයාගේ පළවෙනි එක හරි. තිසුම්ගේ දෙවෙනි එකත් හරි. සංදේශගේ පළවෙනි එක හරි. අනික් කටිය දාන්න බලන්න නැත්නම් මම මේ හදලා වැඩක් නැහැ නේ. ඔයාලා හදන්න ටක් ගාලා දෙන්න. හදලා දෙන්න උත්තරේ. සංදේශගේ පළවෙනි එක හරි. තිසුම්ගේ දෙවෙනි එක හරි ඈ. ඉමන්කගේ පළවෙනි එක හරි. මෙත්සර නිකෝ මේ කලා එහෙම නැහැ නේ තාම හදන්නේ. දැන් අර හදපු අයටත් අපරාධ. සෑහෙන වෙලාවක් ඉන්න වෙනවා. මේකලා ඔයාගේ එක නම් වැරදි. කො සසින්දි එහෙම උත්තරයක් දැම්මේ නැහනේ. right මං හදනවා දැන් හරි. සෑහෙන වෙලාවක් ගියා. කට්ටිය ඉන්නවා තාම නිකන්. හරි දැන් බලන්නකො මේකේ ඉස්සෙල්ලා වර්ගඵලය අහනවනේ. වර්ගඵලය හොයන්න අපි දැනගන්න ඕනේ මොකද්ද සූත්‍රය? සූත්‍රය තමයි පාදයක දිග ගුණ කිරීම ලම්බ උස කියලා කෙටියෙන් මතක තියාගන්නකො. පාදයක දිග ගුණ කිරීම ලම්බ උස. එතකොට මේ සමාන්තර ආශ්‍රේ මම පාදයක දිග 7යි කියලා ගත්තොත් දරුවනේ. හරි පාදයක දිග 7යි කියලා ගත්තොත් ලම්බ උස කියන්නේ ඔතන ඉඳන් තියෙන උසනේ මෙයා. ඒක දීලා නැහැ. එහෙනම් මම 7යි h එක අරගෙන ගාන හදන්න මේ ක්‍රමයට බෑ. එහෙනම් මම අනිත් පාදයට යනවා 10. 10 කියන එක ගත්තොත් අපි ආධාරක පාදයේ විදිහට ලම්බ උස කියන්නේ ඒකේ ඉඳන් අනිත් එකට තියෙන උස. right මෙයා. එතකොට අපිට ගන්න වෙන්නේ මෙයා තමයි පාදයක දිග, මෙයා තමයි ලම්බ උස. right එහෙනම්
පාදයක දිග 14යි ලම්බ උස 10යි උත්තර එනවා 140යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟට h හොයන්න අපිට නිකම් මුකුත් කරන්න බෑනේ. එහෙනම් h හොයන්න මම ආපහු මොකද කරන්නේ? සමාන්තර ආශ්‍රය වර්ගඵලය ওই විදිහටම ලියනවා. සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමානයි පාදයක දිග ගුණ කිරීම ලම්බ උස. දැන් වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. මම කිව්වා එකම සමාන්තර ආශ්‍රය. කොහොම හැදුවත් එකයි. එහෙනම් මේ මුළු සමාන්තර ආශ්‍රය වර්ගඵලය අපි හොයාගත්තා 140යි කියලා. එහෙනම් මම වර්ගඵලය වෙනුවට 140 දානවා. මොකද මම කලින් හොයලා තියෙන්නේ. එතකොට දැන් h නේ මට හොයන්න ඕනි. එහෙනම් h කියන්නේ මෙයා ලම්බ උස. එතකොට ලම්බ උස අයිති වෙන පාදය තමයි කවුද? 7. ආයෙත් කිව්වොත් h කියන්නේ ලම්බ උස. එහෙනම් ලම්බ උසට අදාළ පාදය තමයි 7. එහෙනම් මම පාදයක දිගට 7 දානවා. ලම්බ උස වෙනුවට මම h දානවා. එතකොට මෙතන 7 ගුණ කිරීම h කියලා තමයි එන්නේ. ඊට පස්සේ දෙපැත්තම 7ෙන් බෙදන්න. එතන උත්තරේ එනවා h සමානයි 20යි ඒකක සෙන්ටිමීටර්. right? ඒකක සෙන්ටිමීටර්. එතකොට අර මම කලින් කිව්ව නම් කිව්ව කට්ටිය විතරයි හරි. ඊට පස්සේ කවුරුත් දාලත් නැහැ. හරි? ඔය විදිහටයි එන්නේ. හදාගන්න ඉක්මනට අනිත් අය අර හදාගත්ත කට්ටිය very good. ගොඩක් හොඳයි. මේක වර්ගඵලය හොයන්න තව ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් ඒවා ඔයාලට එච්චර වැඩක් නෑ. අපරාධේ මහන්සි වෙන්නේ. අපි සූත්‍ර තමයි ගොඩක් වෙලාවට අපිට ඕන වෙන්නේ. right. හරි අපි එහෙනම් යමු ඊළඟ ගානට. right. next one. හරියට නෙමෙයි මේක නේද? ලියාගන්න බැරි වුණා නම් කියන්න. right. ඊළඟ ගාන. මේ රූපේ හැම එකෙම ගත්තානේ. අපි හින්දා රූප පොඩක් කරකවමු. right. හරි අඳගම් මේ වගේ සමාන්තර ආශ්‍රයක්. මේ අදාගම 12යි කියලා. මේ අදාගම h කියලා. right මෙහෙම ලියාගන්න ප්‍රශ්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 180ක් නම් h සොයන්න. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 180ක් නම් h සොයන්න. try එකක් දෙන්න බලන්න. ටිකක් කල්පනා කරලා බලන්න වර්ගඵලය දීලා තියෙන්නේ. බාසුරු මට උත්තරේ වන්න කලින් හොයලා දුන්නා. very good බාසුරු. right ඔය ඉතින්නේ සෙනෝද් හදලා තියෙනවා, සිසුම් හදලා තියෙනවා, ප්‍රවීන් හදලා තියෙනවා, ඉමාන්ක හදලා තියෙනවා. ඒ ඔයගොල්ලෝ ඔක්කොගෙම හරි මෙත්සරණි හදලා තියෙනවා. සංදේශ හදලා තියෙනවා, හිමාල හදලා තියෙනවා. ඒ ඔක්කොගෙම උත්තර හරි. ඒකක සමහර අයක වැරදි.
H කියන්නේ දිගක්නේ. දිගක්. හරි දිගක් කියලා මතක තියාගන්න. සමාධිගෙත් හරි. right මේ පාර ගොඩක් කට්ටිය හොඳලා හදලා තියෙන්නේ මේ පාර තමයි. හොඳයි ඈ. ඒ කියන්නේ සමාධිය හදලා දෙනවා හිමාල, සංදේශ්, මෙත්සරණි, ඉමාන්කර්, ප්‍රවීන්, බාසුරු, සෙනෝත් හරි. 8ක් 9ක් හදලා තියෙනවා. ඉතින් ගොඩක් ලොකු දෙයක් නේක. හරි. අන්න අපි වෙලාවත් ඉවරගෙන ඉන්නේ. right අපි තව එකක් කරමු. මේක කරලා බලමු. right මේක අපි දන්නවා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි. ඔයාලගේ මම අර ක්ලාස් එක දැන් අර නිවාඩු සතියක් දානවනේ. ඒකේ මම මුල සහ අන්තිම දවසක් විතර වගේ වැඩිපුර දවසක් දාලා කරන්නම්. හරි. මොකද නත්තල් සතියේ නිවාඩු දෙන්න වෙයි සමහර විට නේද? බ්‍රහස්පතින්දානේ ආයදාට පුළුවන් ගැටලුවක් නැහැ නේ. හරි එදා කරමුකෝ. right සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි. පාදයක දිග ගුණ කිරීම ලම්බ උස. එතකොට පාදයක දිග කියද්දි අපිට 12 ගන්න පුළුවන්. ලම්බ උස කියන්නේ නම් 12 ඉඳන් මේ 12 ඉඳන් තියෙන උස තමයි ගන්න h. ඒතර වර්ගඵල ඒගොල්ලෝ දීලා තියෙනවා 180යි කියලා. එහෙනම් දෙපැත්තම 12න් බෙදනවා. එතකොට අපිට h ට එනවා 180 12න් බෙදුනහම ඔක ඔයාලා දීර්ඝ බෙදීමෙන් බෙදන්න උත්තරේ එන්නේ 15. right උත්තරේ එන්නේ 15. අපිට ලබන සතියේ නම් මේ පාඩම ඉවර කරගන්න පුළුවන්. ලබන සතියේ පොඩි වැඩක් කියන්න ඕනි. මෙන්න මේ වැඩේ කරන්න ඕනේ ලබන සතියේ. හරි. right හරි. ලබන සතියේ චුටි වැඩක් කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ වැඩේ එකම ප්‍රමාණයේ වෘත්ත කපා ගන්න ඕනේ දෙකක්. පාටකොල එක කපා ගත්තොත් ලේසි. හරි. ඔන්න මතක තියාගන්න. ඔයාලා ලබන සතියේ මේ විදිහට එකම ප්‍රමාණයේ වෘත්ත දෙකක් කපා ගන්න පාටකොලේ. right ඔයගේ වෘත්ත එකම වෘත්ත දෙකක් කපා ගන්න එකම පාට. ඊට පස්සේ මේ වෘත්තේ කොටස් 16කට බෙදන්න. මෙහෙම දෙකට කපන්න. ආයෙත් මේක දෙකට කපන්න. ආයෙත් මේක ඔහොම දෙකට කපන්න. ඉස්සලා බෙදා ගන්න ඔහොම. ආපහු මේක දෙකට බෙදන්න. right ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔය චූටි කෑලි ආයෙ දෙකට බෙදන්න. ඔය විදිහට දෙකට ආපහු මෙතන ඉඳන් මෙතනට ඊළඟට මෙතන ඉඳන් මෙතනට ඊළඟට මෙන්න මෙතන ඉඳන් මෙතනට. ඔය විදිහට හරි ලබන සතියේ කෑලි මට 16ක් ඕනේ. කොටස් 16කට කපලා එක වෘත්තයක් ඕනේ. ඒ වගේම තව වෘත්තයක් ඕනේ. එතකම ඔයාලා ගම් බෝතල් ටිකක් අරගෙන ඉන්න ඕනේ. හරි? මොකද අපි ලබන සතියේ මේ වෘත්තේ වර්ගඵලය කරන ඇක්ටිවිටි එක කරනවා. එතකොට මතක තියාගන්න ඒක කරනකොට මම අනිවාර්යයෙන්ම හැමෝගෙම බලනවා. මට ෆොටෝස් ටික ඕනේ. ඒ නිසා ලබන සතිය පුළුවන් නම් කැමරාවක් තියාගෙන වගේ කරගත්තා නම් හොඳයි. බැරි වුණොත් කැමරාව වල වීඩියෝ හරි ඔන් කරලා පෙන්නන්න. right මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න දෙන්නම් කම්පියුටර්ස් වලින් කරන අයට. එහෙම නැත්නම් පුළුවන් නේ එක්කෙනෙක් දෙන්නෙකුට සමහරට බැරි වෙයි කැම් එක වැඩ කරන්නේ නැත්තම්. ඒක ගැටලුවක් නෑ. අපි ඒක මොකක් හරි කරමු. right එහෙනම් ඔන්න ওই දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මතකයිනේ? එක වෘත්ත එකම જાතියේ වෘත්ත දෙකක් කපා ගන්න පාට කොලයකින් ගොඩාක් ලොකුවට කපන්න එපා. මොකද අපි මෙන්න මේ කොළ මේ කෑලි ටික පොතේ අලවන්න යන්නේ. ඊට පස්සේ එක වෘත්තයක් දෙකට බෙදන්න මතකද බෙදපු විදිය දෙකට බෙදන්න මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඔහොම දෙකට බෙදන්න ඊට පස්සේ ආයෙ මෙහෙම දෙකට බෙදන්න හතරට ඊට පස්සේ ඔය හතර ආපහු මැදින් මේ වගේ ඉරකුයි මේ වගේ ඉරකුයි ගහන්න ඊට පස්සේ ඔය හැම කෑල්ලක්ම ආපහු දෙකට බෙදන්න. right ඔන්න ඔය ටික කරගෙන ලබන සතියේ එන්න ඕනේ. එතකොට ආපු නැති යාළුවන්ට කියන්න දැන් ඔන්න මේ දැන් අද ඔක්කොම කට්ටිය ඉන්නවනේ. right එහෙනම් තව එක ගානක් හදන්න වෙලාවක් නැහැ. මොකද මගේ ඊළඟ ක්ලාස් එක තියෙනවා 5යි කාලෙට. මේක හදන්න සාකච්ඡා කරන්න බැරි වෙයි. හරි කමක් නැහැ. මෙන්න මේ ටික ලියා ගන්න හෝම්වර්ක් වලට හරි මේ තියෙන්නේ 23 එක අභ්‍යාසය 23 එක. ඒක තියෙනවා ගණන් පළවෙනි එකේ කොටස් 3යි
දෙවෙනි ගාන 3 4 5 6 right ඔය විදිහට කොටස් 6ක් තියෙනවා ඔය කොටස් 6 හදන්න. ඉතින් මේ සතියේ ගොඩාක් ලොකු homework එකක් නම් අහුවෙන්නේ නැහැ නේද? ඊට පස්සේ වෘත්ත ටික වෘත්ත කපාගෙන ඉන්න. එතකොට ඒක අපි ඊළඟ දවසේ නම් කරමු. හරි එහෙනම් අපි අදට එහෙනම් ක්ලාස් එක අවසන් කරනවා. ආයි අපි ලබන සතියේ තමයි ඉස්කෝලේ නිවාඩු දෙන දවස් තමයි අපි හම්බෙන්නේ 23 නිවාඩු දෙනවා. ආයි 3 වෙනිදා තමයි ඉස්කෝලේ පටන් ගන්නෙ. ඉතින් එහෙනම් ওই සතියේ ඔය හැමෝම අභ්‍යාස කරන් ඉන්න. ලබන සතියේ හැබැයි කරේ නැත්නම් නම් යවනවා. ආයි වන්න අන්තිම ටිකේ හිටියේ නෑ. ඒවා කියලා නිදහස්න කාරණා කියන්න එපා. මම මේක දාලා තියෙනවා YouTube එකෙත් ඒකත් ඕනනම් බලන්න. right එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න දරුවනේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. right එහෙනම් ආයිබෝවන්. right okay welcome.